අයිබෝන් සිල් දෙනාටම සුබ දවසක්. අද අපි තව එක වැදගත් මාතෘකාවක් කතා කරනවා HRM යටතේ මානව සම්පත් කළමනාකරණය යටතේ. ඒක තමයි කාර්මික සම්බන්ධතා. කාර්මික සම්බන්ධතා අපි ලැබෙන සතියේ සියලුම විෂය කරුණු කතා කරලා ඉවර කරනවා. අද මේකත් එක්කලා hand out මේ පාස් පේපර්ස් කීපයක් සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ අතේ පාස් පේපර්ස් 2000 මම හිතන්නේ දැන් අප්ලෝඩ් කරලා දෙන ඉඳලා ඒක බලන්න පුළුවන්. එක සූදානම් වෙලා ඉන්න. ඒක කාර්මික සම්බන්ධතා කියලා මම ඇහෙනවනේ. මම ඇහෙන්න ඕන. කාර්මික සම්බන්ධතා කියලා අපි අදහස් කරන්නේ වෘත්තීය සමිතිය සහ කළමනාකාරීත්වය අතර ඇතිවෙන සම්බන්ධතාවය. එතකොට සේවකයන් සහ කළමනාකරුවන් අතර සම්බන්ධතාවය ඇතිවෙන්න ඕන. ඒ සම්බන්ධතාවය තුළින් සේවක මණ්ඩලයේ නැත්නම් මානව සම්පත යහපත් පරිදි සේවකයාටත් යහපතක් වෙන පරිදි ආයතනයටත් යහපතක් වෙන පරිදි කළමනාකරණය කරගන්න අවශ්‍යයි. සේවකයන් තනිතනිව තමන්ගේ ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන එක, ප්‍රශ්න ඉදිරිපත් කරන එක අපි දුක් ගැනවිලි කළමනාකරණයටදී කතා කරා. ඒවා සේවකයෝ තනිතනිව විසඳා ගන්න උත්සාහ කරන දේවල් තමන්ගේ සම්බන්ධකම් භාවිතා කරලා කළමනාකරන එක. නමුත් සේවකයන්ට අයිතියක් තියෙනවා වෘත්තීය සමිතිය ආඥාපනත යටතේ වෘත්තීය සමිතියක් විදිහට නියෝජන මේ සංවිධානය වෙලා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනත් දේවල් බෑ, පෞද්ගලික දේවල් නෙමෙයි, වෘත්තීය සම්බන්ධයෙන් වන ගැටලු, ආයතනය සම්බන්ධයෙන් වන ගැටලු කළමනාකාරීත්වයට වෘත්තීය සමිතියක් විදිහට ඉදිරිපත් කරන්න. අන්නේ ඉදිරිපත් කරන අවස්ථාවේදී සහ වෘත්තීය සමිතිය සාමාන්‍යයෙන් පවත්වන සම්බන්ධතාවයන් කළමනාකාරීත්වය එක්කලා අපි කියනවා කාර්මික සම්බන්ධතා කියලා. ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. සේවක සම්බන්ධතා තමයි අර පෞද්ගලිකව තනිතනිව තියෙන. ඒතර ඒකේ පර්සනල් රිලේෂන්ෂිප් එකක් තියෙන. ඒතර එක එක්කෙනාට තමන්ගේ ආයතනයේ කළමනාකරුවන් සමග තියෙන සම්බන්ධතාවය උඩ තමන්ගේ ගැටලු විසඳ ගන්න ඕනේ. නමුත් සම්බන්ධතාවයක් නැති සේවකයෙක්ට ඒ ගැටලුව විසඳ ගන්න අමාරුයි. අනිත් එක තමයි දැන් සමහර සේවකයෝ ඉන්නවා, සමහර වෘත්තීන් තියෙනවා, ඒවා ඩිමාන්ඩඩ්. එහෙම ආයතනයක එවැනි සේවකයෝ නැතුව ආයතනය ගෙනියන්න බැරි තත්ත්වයක් වගේ තියෙන ඒවා තියෙනවා. ඒතර සමහර වෘත්තීන් තියෙනවා ඒවා ඇත්තට ඩිමාන්ඩ් නැහැ. එතකොට එළියෙන් ඕන තරම් ඒ වෙනුවට සබ්ස්ටිටියුට්ස් ආදේශක සේවකයන් ගන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී සේවකයන්ට තියෙන පව එක තනිතනිව රයිට් තනිතනිව සේවකයන්ට තියෙන බලය අඩුයි. අන්නේ අවස්ථාවේදී තමයි සේවකයෝ වෘත්තීය සමිති විදියට සංවිධානය වෙන්නේ. තනිතනිව තමන්ට බලපෑමක් කරන්න බැරි අවස්ථාවලදී සේවකයෝ සාමූහිකව වෘත්තීය සමිතියක් විදියට සංවිධානය වෙලා තමන්ගේ වෘත්තීය ගැටලු විසඳ ගන්න උත්සාහ කරනවා. වෘත්තීය සමිතියක් සෑම විටම දකින්නේ අපි ආයතනයට හානිදායක එහෙම නැත්නම් ආයතනයේ ගැටලු සහගත තත්ත්වයෙන් ඇති කරන ඍණාත්මක ආයතනයක් විදිහට. ඒක එහෙම නෙමෙයි. ඇත්තටම කියනවා වෘත්තීය සමිතියත් සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යනවා නම් යහපත් ආකාරයට මානව සම්පත් කළමනාකරණය කරන වෘත්තීය සමිතික අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හේතුව සේවකයන්ට ගැටලු ඇති වෙන්නේ නැහැ මේ විදිහට කරනවා නම්. රයිට්. ඒතර යහපත් මානව සම්පත් කළමනාකරණය තමයි දුක් ගැනවිලි වලට හෝ වෘත්තීය මැදිහත් වීම, වෘත්තීය සමිතිවල මැදිහත් වීම වලට හේතු වෙන්නේ. රයිට්. ඉතින් ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කිරීමට යහපත් ශ්‍රමික සබඳතා යන්න. ඒතකොට යහපත් ශ්‍රමික සබඳතා පවත්වාගෙන යන එක ආයතනයේ අරමුණු ඉටු කරගන්න උදව් වෙනවා. එහෙම යහපත් සබඳතා තියෙන සේවකයෝ අභිප්‍රේරණය වෙනවා නේ. ඒගොල්ලෝගේ අර අපි කතා කරේ සේවක මණ්ඩලයේ කාර්යඵල. එහෙම නැත්නම් සේවකයාගේ කාර්යඵල අවුට්පුට් එක සමාන වෙනවා ඔහුගේ හැකියාව වැඩි කිරීම අභිප්‍රේරණය වෙන ආකාරය. ඒතකොට මේක සේවකයාගේ අභිප්‍රේරණයට සම්බන්ධ වන කාරණා. සම්බන්ධතා, ඉන්ටර් රිලේෂන්ෂිප්.
සේවකයා වාගය කිරීම, සේවකයාව පිළිගැනීම, සේවකයාට නිසි ගෞරවය ලබා දීම, ඔවුන් අතර ભેදයක් නොමැතිව සමානව සැලකීම, සමානව සැලකීම විදිහට අදහස් කරේ පුද්ගලයෙක් විදිහට සමානව සැලකීම. වෘත්තීන් අතර විවිධත්වයන් තියෙන නිසා වෘත්තියට ලැබෙන වැටුම් වරප්‍රසාද වෙනස්. නමුත් ඉතින් එහාට ගත්තම ඔහු පුද්ගලයෙක් ජීවත් වෙන මිනිසෙක් මේ සමාජයේ. ඒතකොට ඒ වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ මානසික හැඟීම් තියෙන්න ඕන මිනිසුන්. එවැනි අවස්ථාවලදී ශ්‍රමික සබඳතා යහපත් වෙනවා. එහෙම යහපත් ශ්‍රමික සබඳතා තිබ්බොත් ආයතනයේ කාර්යඵල සාධනය ඉහළ යනවා. මොකද ශ්‍රේවකයන් අභිප්‍රේරණයට මේක හේතු වෙන නිසා. මේකට ශ්‍රමික සබඳතාවලට මෙන්න මේ කියන කරුණු ඇතුළත් වෙනවා. වෘත්තීය සමිතිය සමග මනා සම්බන්ධතා ඇති කර ගැනීම. සේවා නියුක්තියට අදාළ පඩි වැටුප් දීමන වැඩ කාලය නිවාඩු වැඩ කිරීමේ අනෙකුත් තත්ත්වයන් ගැන වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික කේවල් කිරීම. කලෙක්ටිව් බාගේනින්. වෘත්තීය සමිතියක් එක්කලා වාගේන් කරලා දැන් ඔය සාමූහික ගිවිසුම් ඇති වෙන අවස්ථාවන් තියෙනවා. ඒකට ඒවා ඇවිල්ලා වෘත්තීය සමිතිය සහ කළමනාකරුවන් අතර ඉදිරි අවුරුදු 2-3 වගේ කාලයක් සඳහා ඉදිරි කාලයක් සඳහා යම් යම් නියමයන්ට අනුව කටයුතු කරනවා කියන එකඟතාවය දෙපාර්ශ්වය විසින් ඇති කරගන්නවා. ඒක තමයි සාමූහික ගිවිසුම වෙන්නේ. ඒක අනිත් පැත්තෙන් තුන්වෙනි පාර්ශ්වයක් විදිහට කම්කරු කොමසාරිස්වරයා සම්බන්ධ වෙනවා. ඒතර එයා සහතික කරනවා දෙපාර්ශ්වය ගැටුමක් නැතුව ආයතනය තුළ ඒ අදාළ කරුණු ඉටු කරනවා කියන එක. ඒක කරන්නේ වෘත්තීය සමිතිය භාගයෙන් කරලා කලෙක්ටිව් භාගයෙන් සාමූහික කේවල් කිරීම. වෘත්තීය සමිතියක් විදිහට කේවල් කරලා Tamanට අවශ්‍ය දේ පහසු දේ ලබා ගන්න. ඒතර අනිත් පැත්තෙන් කළමනාකරුවන්ට දෙන්න පුළුවන් දේ කළමනාකරුවෝ දෙනවා. වෘත්තීය සමිතිය ලබා ගන්න පුළුවන්. ඒතර දෙපැත්තේදී භාගයෙන් කියන්නේ වෙනම විෂයක්. දෙන දේ අඩුවෙන්ම දෙන්න බලනවා මැනේජ්මන්ට් එක. ඉල්ලන දේ වැඩියෙන්ම ඉල්ලන්න බලනවා වෘත්තීය සමිතිය. ඒතර ඒගොල්ලෝ භාගයෙන් කරලා විවිධ සාධක මත යම්කිසි මධ්‍යස්ථ එකඟතාවයකටපත් වෙනවා. ඒතර එතනදී දෙගොල්ලෝ එකඟ වෙච්ච පරිදි ගිවිසුම්ගත වෙලා අවුරුදු ගණනාවක් ඉදිරි අවුරුදු 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන්. ඉතින් දීර්ඝ කාලයකට යන්නේ නැහැ. මොකද ඒ සාධක වෙනස් වෙනකොට ඒ තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා දීර්ඝ කාලයකට යන්නේ නැහැ. යම්කිසි කෙටි කාලීනව බොහෝ විට වසර 3 ඒවා තමයි දකින්න තියෙන්නේ. එකඟතාවයකට ඇති වෙනවා. ඒතකොට ඒකට මැදිහත් වෙන්නේ වෘත්තීය සමිතිය. ඒ විදිහට වාගයෙන් කළා කේවල් කරලා ගිවිසුම් වලට එළඹීමේ නෛතික හැකියාව තියෙන්නේ. ඒක නීතිමය හැකියාවක්. හරි. ඒක නීතිමය. මොකද ඒක ඇවිල්ලා ගිවිසුම් නීතිය යටතේ ක්‍රියාත්මක වන ගිවිසුමක්. ඒක උල්ලංඝනය කරොත් එහෙම ඒ සම්බන්ධයෙන් පුළුවන් නීතිමය පියවර ගන්න. කම්කරු උසාවියක අනාවරණය වෙනව කාල පරිච්ඡේදය තුළ මෙම ගිවිසුම අර්ථ නිරූපණය කිරීම හා පරිපාලනය. ගිවිසුම යම් වගන්ති අර්ථ නිරූපණය එක පරිපාලනය කරන්න වෘත්තීය සමිතිය මැදිහත් වෙන්න පුළුවන්. කාර්මික ආරවුල් ඇතිවීම. ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස්. කාර්මික ආරවුල් කියන්නේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් නැත්නම් වෘත්තීය සම්බන්ධයෙන් සේවකයන්ගේ ආයතනය තුළ ගැටලු ඇතිවීම විවිධ දේවල්. ඒ ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් හේතු වෙනවා ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා සැපයීමේ ක්‍රියාවලියට බාධා ඇතිවීමට. සුමට ක්‍රියාකාරීත්වයක් ආයතනය තුළ සිදුවෙන්නේ නැහැ. සේවක මණ්ඩලය අතර මේ වගේ ආරවුල් ඇති වුණොත්. ඒ කාර්මික ආරවුල් නැති කරලා කාර්මික සාමය පවත්වාගෙන යන්න වෘත්තීය සමිතිවල මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ඉන්ඩස්ට්‍රියල් පීස්. ඒතර කාර්මික සාමය රටක සාමය වගේම තමයි කර්මාන්ත ශාලාවේ මත ආයතනය ඇතුලේ සේවකයන් අතර සාමය අන්‍යෝන්‍ය සුහදතාවය සේවකයන් සහ කළමනාකාරීත්වය අතර සාමය පවතිනකොට නිෂ්පාදන හෝ සේවා සපයන ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙනවා. ශ්‍රමික සම්බන්ධතා ස්ථිතික හෙවත් වෙනස් නොවන සංකල්පයක් නොවේ. ඒක පැහැදිලිවම තේරෙනවා. අනිවාර්යයෙන්ම ඒක පදනම් වෙන්නේ තවත් අමතර බාහිර සහ අභ්‍යන්තර කරුණු රැසකට. නේ?
බාහිර පරිසර සාධක වෙන්න පුළුවන්, අභ්‍යන්තර පරිසර සාධක වෙන්න පුළුවන්. ඒ අනුව තමයි මේ ශ්‍රමික සබඳතා වෙනස් වෙන්නේ. දැන් cost of living එක කියන්නේ බාහිර සාධකයක් සේවකයන්ගේ වැටුප්පට එහෙම නැත්නම් ජීවත් වීමට බලපාන. cost of living වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම වැටුප් වැඩි වීමක් සේවකයන් අපේක්ෂා කරනවා. ඊට සරිලන විදිහට. ඒ සාධකය මත හැමදාම යම්කිසි වැටුප් තල තීරණයකට ඇවිල්ලා දිගටම පවතන යන්න බෑ. ඒවා වෙනස් වෙන්න ඕන. අනිවාර්යෙන් මේක බාහිර සාධක මත සමහරට අභ්‍යන්තර සාධක කළමනාකාරීත්වයේ අලුත් කළමනාකාරීත්වය පැමිණීම, අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර වනේ. එතකොට වැඩමුර වෙනස් කිරීම, වැඩ කරන කාලය වෙනස් කිරීම වගේ දේවල් ආයතනයේ අභ්‍යන්තර පරිසරයේ සිදු කරන වෙනස්කම්. ඒතර ඒ වෙනස්කම් වලට හරියන විදියට ඒක වෙනස් කරන්න බැහැ යම්කිසි එකඟතාවයකට කාලයක් තිස්සේ එකඟ වෙලා තියෙනවා නම් සාමූහික කිවිසුමකින්. ඊට පස්සේ වෙනස් කරන්න ඕනේ. දැන් අපි හිතමු ආයතනයේට පාඩුදායක තත්ත්වයෙන් තම ලාභදායක තත්ත්වයක් නැහැ. දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්කලා ගොඩක් ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙන්නේ. වියදම එහෙම පිරිවැය අවම කරගන්න උත්සාහ කරනවා. හේතුව වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවාවලට තියෙන ඉල්ලුමත් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ හේතුව මත ටර්න් ඕවර් එක වෙළඳ පිරිවැටුම අඩු වෙලා. ඒතකොට වෙළඳ පිරිවැටුම අඩු වෙනකොට අනිවාර්යයෙන්ම ලාභයම සියල්ල අඩු වෙනවා. ඒ අඩු වෙනකොට අනවශ්‍ය වියදම් කියන ඒවා පරිමාගෙන ආයතනයේ යම් මට්ටමකින් පවත්වාගෙන යනවා. හෝල්ඩ් ස්ට්‍රැටජි. දුෂ්කර තත්ත්වයන් යටතේ අවම ක්‍රියාකාරීත්වයකින් ආයතනය පවත්වාගෙන යන්න ඕන. ඊට පස්සේ පරිසර සාධක හොඳ වුණාම හොඳින් කටයුතු කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී දැන් මේකට ඉස්සෙල්ලා ගිවිසුමකට එළඹලා තිබ්බනම් දැන් මේ අවස්ථාවේදී අපිට යම් දේවල් කරන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේ වෙලාවකදී දෙපාර්ශ්වයේ එකඟතාවයෙන්ම ඒ දේවල් කරන්න පුළුවන්. ඒකින් සයික ඩයිනමික් එකක්. පරිසර සාධක වේගෙන් වෙනස් වෙන නිසා අනිවාර්යයෙන්ම ශ්‍රමික සම්බන්ධතා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් කියන ඒවා ඩයිනමික්. මොකද සේවකයන් තමන්ගේ නොවන අයිතියක් නැති ආයතනයක කටයුතු කරනකොට ඔවුන්ට තියෙන්නේ තමන්ගේ ශ්‍රමයට ලැබෙන වැටුප් සහ වෙනත් දීම නානේ. ඒ වෙනි අවස්ථාවලදී ඔවුන් බලන්නේ මේ පැත්ත. අයිතිකරුගේ ලාභය හෝ ඒක මේක ගැන නෙමෙයි බලන්නේ. රටක ආර්ථිකය, සමාජ හා දේශපාලන පරිසරයන්ගේ වෙනස් වීම සමග වෙනස්කම් සමග වෙනස් වෙන සංකල්පයක සේවකයන් කළමනාකරුවන් හා සේවා යෝජකයන් එකට එකතු වී සාමූහිකව සුහදව ජීවත් වීමේ කලාවකේ ශ්‍රමික සම්බන්ධතාව. ඒතර ඒ තත්ත්වයන් එක්කලා දෙගොල්ලෝ සාකච්ඡා කරලා ආයතනය නොනැසී පවත්වාගෙන යන්න. මොකද එහෙම වුණොත් තමයි සේවකයන්ගේ වෘත්තීය රැකියාව සුරක්ෂිත වෙන්නේ. මොනතරම් හොඳ වුණත් ආයතනයේ බිඳ වැටුණොත් සේවකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නැති කර ගන්න ඕන. ඒ වගේ වෙලාවකදී ආයතනය පවත්වාගෙන යන්නත් ඕන. ඒතර සේවකයන් පැත්තෙන් යම් කැපකිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඒක විසඳගන්නේ මෙන්න මේ ශ්‍රමික සබඳතා හරහා. කාර්මික සබඳතාවල ප්‍රධාන අරමුණු තුනයි. කාර්මික සාමය ඇති කිරීම සහ වර්ධනය. ඉන්ඩස්ට්‍රියල් පීස්. අනිවාර්යයෙන්ම රටක වගේම ආයතනයක් ඇතුලේ සාමය පවතින්න ඕන. නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවක් නැතුව පවත්වාගෙන යන්න. සුමට ක්‍රියාකාරීත්වයට. වැඩ වර්ජන, පිකටින්, හිමින් වැඩ කිරීම වගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා කාර්මික සාමය බිඳ වැටෙනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙනකොට ආයතනයේ කාර්යඵල පිරිහිලා ආයතනය දුර්වල වෙනවා නේ. ආයතනයේ වෙළඳ පිරිවැටුම. right? ටර්න් ඕවර් එක අඩු වෙනවා. ඊළඟට ආයතනයේ වෙළඳපොළ කොටස මාකට් ෂෙයා එක අහිමි වෙනවා. ඊළඟට භාණ්ඩවල ක්වොලිටිය පිළිබඳ ගැටලුවක් වෙනවා. සේවාවන් වල ක්වොලිටිය පිළිබඳ ගැටලුවක් වෙනවා. ඒවත් එක්කලා බලද්දී ආයතනයේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක key performance indicators එහෙම නැත්නම් ප්‍රධාන ජයග්‍රහණ සාධක key success factors කියන ඒවාට
අහිතකර විදිහට බලපානවා කාර්මික සාමය නැතිකම. ඒ නිසා කාර්මික සාමය පවත්වාගෙන යන්න ඉන්ඩස්ට්‍රියල් පීස් එක පවත්වාගෙන යන්න මේ ශ්‍රමික සබඳතා ඉතාම ඉහළින් අවශ්‍යයි. අනික කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සහ වර්ධනය. ඉන්ඩස්ට්‍රියල් ඩෙමොක්‍රසි කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වෘත්තීය සමිති විදියට සේවකයන්ට සංවිධානය වෙන්න තියෙන අයිතිය. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ තියෙන විශේෂ ලක්ෂණය තමයි තමන්ව නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට යම් ගැටලුවක් ආවොත් එහෙම ඒ ගැටලුව ඒකපාර්ශ්විකව විසඳන්නේ නැහැ. ඒකට බලපාන පාර්ශව ගොඩක් ඉන්නවා නම් ඒ පාර්ශවවල අදහස් අරගෙන ඒ පාර්ශවවලට බලපාන ආකාරය මොකක්ද කියලා තීරණය කරලා ගොඩක් දෙනාට හොඳක් වෙන විසඳුමක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය තුළ දකින්න පුළුවන්. ඒකෙදී එක්කෙනෙක්ට දෙන්නෙක්ට හෝ සුළු කණ්ඩායමකට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ බොහෝ දෙනෙක්ට සමාජය තුළ වැඩි ප්‍රතිශතයකට එතනදී විවිධ වෙනස්කම් පුද්ගලයන් තුළ තියෙන ජාති විදියට ආගම් විදියට වෘත්තීන් විදියට ඒවා වෙනස්කම් සලකන්න බැහැ. ස්ත්‍රී පුරුෂ විදියට සියලුම දෙනා මනුෂ්‍යයන් විදියට සලකලා අරගෙන ඊට පස්සේ ඇති වෙන යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වැඩි දෙනෙක්ට ප්‍රයෝජනවත් වන ආකාරයට විසඳන්න ඕන. මේ ඇත්තැම් අයට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉවසා වදාරන්න සිද්ධ වෙනවා නේ. ඒත් කලමනාකාරීත්වය තීරණය ගැනීමේදී මේ වෘත්තීය සමිතිය තමයි මෙන්න මේ ප්‍රශ්නය එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න උදව් වෙන කණ්ඩායම. කලමනාකාරීත්වය සමහර ඒකපාර්ශ්වික තීන්දුව ගන්නවා වෙන්න පුළුවන් සේවක මණ්ඩලයට ඉතාම අයහපත් වන ආකාරයට මේ ඔවුන්ගේ මේ සේවාදී වෙට වර්ක් ලයිෆ් එකට එවැනි අවස්ථාවලදී වෘත්තීය සමිතිය මැදිහත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඔවුන්ගේ පැත්තෙන් සේවකයන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරලා සේවක නියෝජනයක් ඇති කරලා ඒවා යහපත් විදිහට විසඳ ගන්න උත්සාහ කරනවා. ඉන්ඩස්ට්‍රියල් ඩෙමොක්‍රසි. ඊළඟට මනා සේවක සම්බන්ධතා පවත්වන විතර සේවක සම්බන්ධතාවය තුලින් තමයි මේ අර උඩ කියපු කරුණු දෙකත් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම interpersonal relationship සේවක මණ්ඩලයත් සමග යහපත් අන්තර්පුද්ගල සබඳතා පවත්වාගෙන යාමට වෘත්තීය සමිතිය උදව් වෙනවා. මොකද වෘත්තීය සමිතිය හරහා ඒක ඉටු කරගන්න පුළුවන්. වෘත්තීය සමිතිය හරහා ඉටු කරගන්න පුළුවන්. වෘත්තීය සමිතිය තරහ කරගෙන සේවකයන් සමග යහපත් සබඳතා පවත්වාගෙන යන්න බෑ. right? මොකද හේතුව වෘත්තීය සමිතියක ස්වභාවය අනුව වෘත්තීය සමිතියට පුළුවන් කළමනාකාරීත්වයට එරෙහිව සංවිධානය වෙන්න. right? ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න. රියමුණුත් ගැටලුවක් වෙන නිසා අනිවාර්යයෙන්ම වෘත්තීය සමිතියක් තියෙන තැනක වෘත්තීය සමිතිය මග ඇරලා සේවකයන් සමග පෞද්ගලිකව සම්බන්ධකම් ඇති කරගෙන මේ කටයුතු කරන්න බෑ. එවැනි අවස්ථාවලදී වෘත්තීය සමිතිය වලට තියෙනවා නීතිමය වගකීමක් ඒ වෘත්තීය ක්‍රියාකාරකම් වලට සීමා කරන්න තමන්ගේ බලපෑම් කිරීමේ ශේෂ්ත්‍රය. ආයතනයේ වෙනත් එම රටේ තියෙන වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය අවබෝධයෙන් ඉන්න ඕන තමයි. නමුත් ඒක නිසා ආයතනයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න බෑ. ආයතනය තුළ ඇති වෙන විවිධ ගැටලු ප්‍රශ්න නිසා සේවකයන්ට යම් බලපෑමක් ඇති වෙනවා නම් ඒක විසඳ ගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට ඒ වෘත්තීය ක්‍රියාමාර්ග වෘත්තීය සටන් කියන ඒවායේ සීමාව වපසරිය හඳුනා ගන්න බැරි මට්ටමටම ඒ වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය සමිති රටේ තියෙන පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී වුණාට ඒ කියන්නේ පොදු මහ ජනතාව සම්බන්ධයෙන් ප්‍රධානම කාරණාව තමයි වෘත්තීය සමිතියක් පිටුවා ගැනීමේ තමන්ගේ සමාජික සේවක මණ්ඩලයේ සුබ සාධනය වෘත්තීය ගැටලු
විසඳා ගැනීමට කළමනාකාරීත්වය සමග කටයුතු කිරීම. එතනදී සාම්‍ය සුවදව කටයුතු කළ විසඳ ගන්නවා වෙන්නත් පුළුවන්. සුවදත්වය ඉක්මවා ගොස් වෘත්තීය අරගල මගින් විසඳ ගන්නත් පුළුවන්. පැනනැගීම එතකොට මේ ආරවුල් සහ ගැටුම් පැනනැගීම වළක්වා ගනිමින් හිතයිශීභාවය හා සහයෝගය රැගෙන පරිදි අන්තර්ක්‍රියාකාරීත්වය අන්තර්පුද්ගල සබඳතා වෘත්තීය සමිතිය හරහා පවත්වාගෙන යන්න පුළුවන්. කාර්මික සබඳතාවල වැදගත් යහපත් සහයෝගී ශ්‍රමික සබඳතා ආයතන තුළ ජනිත වී නොමැති නම් වෘත්තීය සමිති හා කළමනාකාරීත්වය අතර විවිධ අර්බුද පැන නැග ආයතනයේ කාර්යවල සාධනයට අහිතකර ලෙස බලපාන පරිදි කාර්මික සාමය බිඳ වැටීමක් ඇති විය හැකිය. අනිවාර්යයෙන්ම වෘත්තීය සමිතිත් එක්කලා යහපත් සබඳතා පවත්වා ගත්තේ නැත්නම් විවිධ වෘත්තීය අර්බුද ඇති වෙලා ඉතින් මේ වගේ ඉන්ඩස්ට්‍රියල් පීස් එක ඇති වෙනවා. ඒකින් වෙන්නේ සේවක චිත්ත ධෛර්ය හිරවීම, හීන වීම, මොරල් එක ආයතනික දේපල වලට හානි සිදුගෙන සමහරට වෘත්තීය සමිති සමාජිකයන් ආයතනයේ දේපල හානි කරනවා වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔවුන්ගේ අතින් වෙන වැරදි අපතයන් වැඩි වෙන්න පුළුවන්. හිමින් වැඩ කරාම සම්පත් නාස්ති වෙනවානේ. ඒ වගේ සම්පත් අපතේ යාම ශ්‍රම ඵලදායීත්වය ඔවුන් උපරිම මට්ටමින් ප්‍රොඩක්ටිවිටි එක ලබා දෙන්නේ නැහැ. යම්කිසි සීමා සහිත මට්ටමකට තමයි ප්‍රොඩක්ටිවිටි එක ලබා දෙන්නේ. ඒත් ශ්‍රම ඵලදායීත්වය පිරිනව. සමස්ත ආයතනික කාර්යක්ෂමතාව සඵලත්වයේ පිරිහීම. ආයතනය තුළ සමස්ත කාර්යඵල සාධනයේ පිරිහීමක් දකින්න ලැබෙනවා කාර්මික සාමය බිඳ වැටිච්ච අවස්ථාවක. මේවා රටක් විදියටත් දරන්න බැහැ. මොකද අවසානයේදී එක් ආයතනවල ක්‍රියාකාරීත්වය රටේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයේ එකම සාමූහිකයක් වෙනවා, එකතුවක් වෙනවා. ඒත් රටටත් හානියක් සිද්ධ වෙනවා. එක වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මේ දැන් අපි හිතමු දුම්රිය ප්‍රවාහනය තුළ වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජන හෝ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරාම ඒකෙන් දුම්රියට රටට දුම්රිය දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි රටට වෙනත් ආයතනවලට ඉතාම දරුණු අවාසිදායක හානිදායක බලපෑම් තමයි සිද්ධ වෙන්නේ. සංවිධානයක් මනාව පවත්වාගෙන යාමට එම සංවිධානය අපේක්ෂා කරන ඉලක්කයන් වෙත ළඟා වීමට සේවකයන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඒකේ වෙනත් ඩෙෆිනිෂන් එකක් නැහැ. ආයතනයක සේවක මණ්ඩලයේ නැත්නම් මානව සම්පත කියන එක නැති තනිකරම මෙකැනිකල් යන්ත්‍ර මගින් ක්‍රියා කරන ආයතන ලෝකයේ තියෙනද කියලා හිතා ගන්න බෑ. නමුත් ලෝකයේ ගොඩක් ආයතනවල සේවක මණ්ඩලයේ මානව සම්පත ක්‍රියාත්මක වෙනවා. ඒවයි මානව සම්පතේ යොදා ගැනීමේ ප්‍රතිශතය යන්ත්‍ර හා සසඳන විට වෙනස් වෙනවා විවිධ කර්මාන්ත තුළ. අනිවාර්යෙන්ම මානව සම්පතේම තම පුද්ගලයන් කියන කණ්ඩායම මම මුලින් නම් කියනවා වගේ කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒක ආයතනයේ පිරිවැයට දරුණු විදිහට බලපානවා. විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල මානව සම්පතේ ගුණාත්මක භාවය දැන් ගුණාත්මක භාවයට හේතු වෙනවා ඔවුන් යහපත් විදිහට කළමනාකරණය කර ගැනීමට නේ. ඔවුන් තමයි සේවාව සපයන්නේ බාහිර ගනුදෙනුකරුවන්ට. බාහිර ගනුදෙනුකරුවන් සේවාවේ ගුණාත්මක භාවය දකින්නේ සේවාව සපයන අවස්ථාවේදී. ඒතර මේ සේවාව සපයන අවස්ථාවේදී ඩිලිවරි පොයින්ට් එකේදී ගුණාත්මක සේවයක් ගනුදෙනුකරුවෝ අපේක්ෂා කරන මට්ටමට වඩා ඉහළ මට්ටමක සේවයක් ලබා දුන්නේ නැත්නම් එහෙම ගනුදෙනුකරුවෝ දකිනවා මේ සේවයේ ගුණාත්මක භාවයක් නැහැ කියලා. එයා ආයතනයෙන් අයින් වෙලා වෙන ආයතනයකට තරඟකාරී වෙනත් ආයතනයකට මාරු වෙන්න පුළුවන්. ඒතර ගනුදෙනුකාර පංගුව වෙළඳපොළ කොටස අඩු වෙනවා. අපි පළවෙනිම හෑන්ඩ් අවුට් එකේ පෙන්නලා දුන්නාගේ ආයතනයේ හැකිලෙන්න පුළුවන් සම්පත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවක මණ්ඩලය කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. සේවකයන් යහපත් විදිහට කළමනාකරණය ගත්තේ නැත්නම් එහෙම ගැටලු ඇති වෙනවා. එහෙමනම් වෘත්තීය සමිති සහාය මේ සඳහා අවශ්‍ය වෙනවා. කාර්මික සාමය ජනිත කිරීම, සාමූහික ගිවිසුම් ඇතිව නිශ්චිතව කටයුතු කිරීමට හැකියවීම, සේවකයන්ට සාධාරණ සැලකීම තුළින් ඔවුන්ගේ තෘප්තිය ඇති කිරීම, මොටිවේෂන්.
සහ ඉහළ ඵලදායීත්වයක් ඇතිවීම යනාදී යහපත් ප්‍රතිඵල මනා ශ්‍රමික සබඳතා නිසා උද්ගත වේ. එසේම මනා ශ්‍රමික සම්බන්ධතාව වෘත්තීය සමිතිය සහ කළමනාකාරීත්වය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය හා විශ්වාසය ඇති කරයි. එතකොට සේවක මණ්ඩලයට ගැටලුවක් ඇති නොවන ආකාරයට සේවක මණ්ඩලය කළමනාකරණය කරනවා නම් වෘත්තීය සමිතියක අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. හේතුව වෘත්තීය සමිතියක් කරා ඉදිරිපත් කරලා සේවකයන්ට දිනා ගන්න දෙයක්, ලබා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒක කළමනාකාරීත්වය විසින් ලබා දෙන. දැන් උදාහරණයක් විදිහට බැංකු ශේෂ්ත්‍රය තුළ බැංකුවල ඉන්න සේවකයන්ට ලබා නොදෙන දෙයක් නැති තරම්නේ. විවිධ පහසුකම් ලබා දෙනවා. ඇත්තටම කියනවා නම් බැංකුවල සේවක මණ්ඩල මානව සම්පත කළමනාකරණය කිරීමේදී වඩා යහපත් මානව සම්බන්ධතා ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සමාජයට වෘත්තීය සමිතියක අවශ්‍යතාවයක් නියෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වෘත්තීය සමිතිය බැංකු ශේෂ්ත්‍රය තුළ ඉතාම බලවත්ව ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්න හේතුව සමහර විට මානව සම්පත් කළමනාකරණයේ තියෙන දුර්වලතාව වෙන්න පුළුවන්. මේ වෙන්න පුළුවන්. එතකොට වෘත්තීය සමිතියක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මානව සම්පත හොඳින් කළමනාකරණය කරනවා නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම බැංකුවල ඉන්න කළමනාකාරීත්වය සැලකිලිමත් වෙන්න ඕන. එබැවිම මේ සැබෑම සාර්ථකත්වය සඳහා කැපීපෙනෙන අන්දමේ ආශිර්වාදය ශ්‍රමික සම්බන්ධතා පද්ධතිය. ඒතර ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් ඇති වෙන්නේ ගිවිසුම් ගතව. ඒවා කට වචනයෙන් ඇති වෙන්නේ නැහැ. කාර්මික සම්බන්ධතා. ඒතර ඒවා වෘත්තීය සමිතිය විසින් ඉදිරිපත් කරනවා අත්පත් කරගත යුතු ලබාගත යුතු දේවල් ආයතනය විසින් ඉදිරිපත් කරනවා දිය හැකි දේවල්. ඒතර ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් සාමූහික කේවල් කිරීමකට කලෙක්ටිව් බාගේනින් එකට ගිහිල්ලා කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක තුළ සාමූහික ගිවිසුම තුළ ඇතුළත් කරලා එකඟ වෙන්න පුළුවන් දේවල් අත්සන් කරනවා සාමූහික ගිවිසුම. ඒතර ඒ ගිවිසුමේ පාර්ශ්ව 3ක් ඉන්නවා. මේ තියෙන්නේ ආයතනය විසින් රැකියා අවස්ථා දෙනවා සේවකයන් විසින් දෙන්න ඕන වෘත්තීය සමිති හරහා නැත්නම් වෘත්තීය සමිති විදිහට සංවිධානිත සේවකයන් දෙන්න ඕන ඵලදායී කාර්යඵල. ආයතනය ඒක බලාපොරොත්තු වෙනවා. කළමනාකාරීත්වය රැකියා අවස්ථා දෙනවා වෘත්තීය සමිති ඵලදායී කාර්යඵල කළමනාකාරීත්වයට ලබා දෙනවා. ඒතර ඒ දෙක අතර ඇති වෙන ගිවිසුම හරහා තමයි මේ සම්බන්ධතා මේ විදිහට ඇති වෙන්නේ. ගිවිසුමට ගරු කිරීම දෙගොල්ලම සිද්ධ කරන්න ඕන. ගිවිසුමට ගරු කිරීම තුළින් නීති විරෝධී වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ආරක්ෂාව ලැබෙනවා කළමනාකාරීත්වයට. ගිවිසුමට ගරු කිරීම තුළින් නීති විරෝධී කළමනාකාර ප්‍රතිපත්තීන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා වෘත්තීය සමිතියට. ඒ දෙකම කළමනාකරණය ඒ දෙකම අතර මැදිහත්කරු විදියට රජය කියලා අදහස් කරන්නේ කම්කරු කොමසාරිස්වරයා රජය වෙනුවෙන් සම්බන්ධ වෙලා මේ දෙක කළමනාකරණය කරනවා. ඕනෑම කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් සාමූහික ගිවිසුමක් වළංගු සාමූහික ගිවිසුමක් වෙන්නේ කම්කරු කොමසාරිස් ළඟ ලියාපදිංචි කරලා ඒක ගැසට් පත්‍රයක් මගින් පළ වුණාට පස්සේ. ඒතර ඒක ප්‍රසිද්ධ ලියවිල්ලක් වෙනවා. ප්‍රසිද්ධ නීතිමය ලියවිල්ලක් වෙනවා. එහෙම නැතුව අපි දෙගොල්ලක් විතරක් අත්සන් කරලා ඒක දැන් ඔප්පුවක් වුණත් එහෙම දෙගොල්ලක් අත්සන් කරලා ඇටෙස්ටේෂන් එක නොතාරිස් කෙනෙක් තුලින් කරේ නැත්නම් එහෙම ඒ ඔප්පුව වළංගු ඔප්පුවක් විදිහට සලකන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නොතාරිස් කෙනෙක් ඒක සහතික කරන්න ඕන, ඇටෙස්ට් කරන්න ඕන. ඒ වංචා වැළැක්වීමේ පනත යටතේ තීරණය කරලා තියෙන දේවල්. එතකොට එහෙම සහතික කරපු ඔප්පුවක් තමයි වළංගු ඔප්පුවක් විදිහට සලකන්නේ. ඒ වගේම තමයි කම්කරු කොමසාරිස්වරයා සහතික කරපු එයත් පාර්ශවකරුවෙක් වෙච්ච
සාමූහික ගිවිසුමක් තමයි වළංගු සාමූහික ගිවිසුමක් විදියට උසාවියක් ඉදිරියේ බලගන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒක වළංගු සාමූහික ගිවිසුමක් වෙන්නේ නැහැ. දෙගොල්ලෝ අතර එකඟතාවයක් විතරයි. ඒ එකඟතාවයේ පරිදි කටයුතු කරොත් ඒ ගිවිසුමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නේ? ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් එකඟතාවය බිඳපු වෙලාවට අර වගේ රජය කම්කරු කොමසාරිස් මේකට සහතික වෙලා නැත්තම් අපිට උසාවියේදී බලගැන්වීමේ ගැටලුවක් ඇති වෙනවා. විවාහය වගේ තමයි. දෙදෙනෙක් අතර එකතු වීමක් විවාහයක් වෙන්න පුළුවන්. ඒක දරුවෝ හදන්න පුළුවන්. නමුත් ඒක නීත්‍යානුකූල විවාහයක් වන්නේ ලියාපදිංචිය තුලින් තමයි. ඒතකොට ලියාපදිංචිය තුලින් ඊට පස්සේ ඇති වෙන දරුවන්ට දෙමාපියන්ගේ දීපල සම්බන්ධයෙන් උරුමය නේ විවාහක භාර්යාවට ස්වාමි පුරුෂයාට දීපල සම්බන්ධයෙන් උරුමය ඒ දේවල් අයිති වෙන්නේ නීත්‍යානුකූල විවාහයකදී විතරයි. නමුත් දෙදෙනෙක් එකට එකතු වී ජීවත් වීමත් විවාහයක්. ඒක ලියාපදිංචි නෑ. නමුත් අර වගේදී නීතිය තුලදී අර දේවල් බලගැන්වීමක් කරන්න බෑ. මේ වගේම තමයි මේ සාමූහික ගිවිසුම. අනිත් එක තමයි සාමූහික ගිවිසුම තුළ තියෙන්න ඕන උපරිම අන්‍යෝන්‍ය විශ්වාසය. මේගොල්ලෝ කවුරුවත් මේ එකඟතාව බින්දින්නේ නැහැ කියන විශ්වාසය. වෘත්තීය සමිතියක් යම්කිසි කාලයකට සාමූහික ගිවිසුමකට එළඹුණොත් මැනේජ්මන්ට් එකත් එක්කලා ඒකේ තියෙන කරුණු සම්බන්ධයෙන් වැඩ වර්ජනය කිරීමේ අයිතියක් වෘත්තීය සමිතියකට හිමි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. ඒතොර විශාල බරපතල විදිහේ වෙනස්කමක් සිද්ධ වුණොත් ඒක විසඳා ගන්න පුළුවන්කම තිබුණොත් එහෙමයි නැති වුණොත් සමහරලාට ඒක නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම එවැනි වගන්තියක් ඇතුල් වෙන්න ඕන සාමූහික ගිවිසුමකට. ඒකට පරිබාහිරව සේවක මණ්ඩලයට බරපතල විදිහට බලපාන ගැටලුවක් ආවොත් එහෙම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා යම්කිසි සානදායක වැඩපිළිවෙලකට යනවා කියන එක. එතකොට මේ සාමූහික ගිවිසුම මොකද ගිවිසුම දෙපාර්ශ්වයම එකඟ වෙන්නේ දෙපාර්ශ්වයමට වාසිදායක වෙන්න. ගිවිසුම කැඩුවායි කියලා නීතිය ඉදිරියට ගෙනියලා බලගැන්වීම තුළින් යම්කිසි එක පාර්ශවයකට වාසියක් වෙන්න පුළුවන්. ඒතර අනිත් පාර්ශවයකට අවාසියක් වෙනවා. සාමූහික ගිවිසුම එකඟව ක්‍රියාත්මක කිරීම තුළින් පාර්ශව දෙකටම වාසි වෙනවා. ඒක වින්-වින් සොලියුෂන් එකක්. වින්-වින් සිටුේෂන් එකක්. දෙගොල්ලම ජයග්‍රහණය කරන නිසා අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති කළමනාකාරීත්වයත් එවැනි තත්ත්වයකට තමයි එන්න ඕන උසාවි ඉදිරියේ මේවා විස්දා ගන්න නැතුව. වෘත්තීය සමිති සිය සමාජිකයන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම, රැකියා ජීවිය, වර්ක් ලයිෆ් ඉහළ නැංවීම වැනි කරුණු අරමුණු කරගෙන පිහිටුවා ගන්නා විධිමත් සේවක සංවිධානයක් වෘත්තීය සමිතියක් වෙනවා. ඒක විධිමත් සංවිධානයක්, ෆෝමල් ඕගනයිසේෂන් එකක්. එය නීත්‍යානුකූලව ඇති කර ගන්නා ලද අරමුණු පරමාර්ථ සමාජිකයන් සංවිධාන ව්‍යුහ යනාදී සමන්විත සංගමයක්. ඒකට ඩිෆයින් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. වෘත්තීය සමිතියක සමාජිකයන්ගේ යහපත. ඒකේ අරමුණු වෙන්නේ වෘත්තීය සමිතියේ සමාජිකයෝ වෙනවා. සමාජික සේවකයන්ගේ යහපත සැලසීම පිණිස ආයතන පවතින කාල දිගින් දිගටම පවතින සංවිධානයක්. ඒක අඛණ්ඩ සංවිධානයක්. දිගින් දිගට සේවකයෝ අයින් වෙනවා, සේවකයෝ එකතු වෙනවා. වෘත්තීය සමිතිය නැති වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිය නැති වෙන්නේ නැහැ. සේවකයෝ විශ්‍රාම යෑමෙන්, මියෑමෙන්, ඉවත් වීමෙන් සේවකයෝ අයින් වෙනවා. ඒක අලුතෙන් බැඳෙන සේවකයෝ වෘත්තීය සමිතියේ සමාජිකත්වයේ ලබා ගැනීම වෘත්තීය සමිතියට එකතු වෙනවා. වෘත්තීය සමිතිය දිගින් දිගටම පවතිනවා. අඛණ්ඩ සංවිධානයක්. ඒකෙම ස්වේච්ඡා. රජයේ බල කරන නිසා හෝ කළමනාකාරීත්වය අවශ්‍ය නිසා වෘත්තීය සමිතිය බිහි වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිය බිහි වෙන්නේ සේවකයන්ට අවශ්‍ය නිසා ඔවුන් එකතු වෙලා ඔවුන් දැන් සේවකයන්ගේ අර බලපෑම් කරන්න බැරි සේවකයෝ එකතු වෙලා කණ්ඩායමක් විදියට non demanded ආයතනයක් ඇතුලේ demanded employees ඉන්නවා. ඒගොල්ලෝ නැතුව ඒගොල්ලෝ key positions වල ඉන්නේ. ඒගොල්ලෝ නැතුව ආයතනය දුවන්න බැරි මට්ටමේ නේ දුවන්න බැරි මට්ටමේ පුද්ගලයන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අයින් වෙන එක වළක්වා ගන්න ආයතන මොනවා හරි එවැනි සේවකයෙක්ට පැකේජ් එකක් හදලා නේ ප්‍රතිලාභ හදලා ඕන්න තියාගන්න අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනවා.
එහෙම නැතුව සාමාන්‍ය ඇවරේජ් සේවකයන් සම්බන්ධයෙන් ආයතන එවැනි කටයුත්තක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලා අස් වෙනවා නම් අස් වෙන්න හරියනවා. එවැනි සේවකයන්ට තියෙන එකම රැකවරණය බලපෑම් කළ නොහැකි සේවකයන්ට වෘත්තීය සමිතියක් විදිහට සංවිධානය වෙලා මෙන්න මේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ගන්න. ඒතකොට ඒක ඔවුන්ට ලැබෙන නෛතික අයිතියක්. නෛතික අයිතිය. නීතිමය අයිතියක්. මොකද හේතුව 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත යටතේ තමයි වෘත්තීය සමිතියක් පිහිටව ගන්න. නම් ඒකට අදාළ වන නීතියක් තියෙනවා. අවම සමාජිකයන් 7යි 46 අංක 3 48 අංක 15 58 අංක 18 70 අංක 24 ඔය විදිහට වරින් වර විවිධ කරුණු මත මේ පනත සංශෝධනය වෙලා තියෙනවා. ඒකේ අරමුණු විදියට වෘත්තීය සමිතිය අරමුණු විදියට සැලකිල්ලට ලක් කරන්නේ සමාජිකයන්ගේ ආර්ථික යහපත පමණක් නෙවෙයි සමාජීය දේශපාලන නීතිමය තත්ත්වයන් සුසාධනය වගේ දේවලුත් අවධානය වෘත්තීය සමිතිය සමයටම කටයුතු කරනුයේ සාමූහිකව කලෙක්ටිව්ලි. වෘත්තීය සමිතිය කියන අදහසින්ම ඇති වෙනවා ඔවුන් සංවිධානය වෙනවා ඒකාබද්ධ වෙලා කටයුතු කරන්න. එනම් සමාජිකයන්ගේ එක්සත් ක්‍රියාමාර්ගයක් තුළින් තමයි වෘත්තීය සමිතියක් බිහි වෙන්නේ. ඒකේ ඉතින් විවිධ මත දරන අය ඉන්න පුළුවන්. ඉතින් ඒ වෘත්තීය සමිතියේ මතවාදයත් එක්කලා එකඟ වෙන්නේ නැති අයට වෘත්තීය සමිතියෙන් ඉවත් වෙන්න පුළුවන්. එය සමාජිකයන්ගේ බිය නිමේදන එය සමාජිකයන්ගේ පොදු යහපත උදෙසා කටයුතු කරයි. පොදු යහපත. ඒ කියන්නේ එක සමාජිකයන්ගේ පෞද්ගලික යහපත නෙමෙයි පොදු principles policies හදන්න තමයි වෘත්තීය සමිතිය උදව් වෙන්නේ. ඒ අතර එක් සමාජිකයන්ට ඇතිවන පෞද්ගලික ගැටලු සම්බන්ධ උදාහරණයක් සේවකයෙක්ව මාරු කරාම ඇතිවන පෞද්ගලික ගැටලු සම්බන්ධයෙන් යම් මැදිහතක් දානවා. එතුමු පොලිසියකට අනුව ප්‍රතිපත්තියකට අනුව වෘත්තීය සමිති සේවකයන් මාරු කරොත් එහෙම වෘත්තීය සමිතියට කතා කරන්න දෙයක් නැහැ. යම් ප්‍රතිපත්තියකට අනුව. නමුත් ඔය අතරේ විශේෂ ගැටලු නිසා සේවකයන්ට ඇතිවන විශේෂ ප්‍රශ්න නිසා යම් දුක් ගැනවිලි ඇති වෙනවා. යම් දුක් ගැනවිලි ඇති වෙනවා. එවැනි දුක් ගැනවිලි ඇති වෙච්ච අවස්ථාවකදී ඒවා පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්න බැරිනොත් එහෙම අන්න වෘත්තීය සමිතියක් විදියට අර පොදු ප්‍රතිපත්තිය තුළ යම් සහනදායක ක්‍රියා. ඒතර ඒවා ඉන්ඩිවිජුවල් බේස්. හරි? ඒවා ඉන්ඩිවිජුවල් බේස්. යම් සහනදායක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න මැදිහත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් යම් සේවක මණ්ඩලයේ සමාජිකාවකට කාන්තාවකට විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඉන්නවා. රයිට්? ආබාධිත දරුවෙක්. ඒතර එයා අම්මා. ඒතර එයායි දරුවයි වෙන් කරලා ජීවත් කරවන්න එහෙම ඉන්න අමාරුයි. අර විශේෂ අවශ්‍යතා තියෙනවා විශේෂ වෛද්‍ය පහසුකම් හෝ ඒ මොනවා හරි අවශ්‍යතා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී එවැනි සේවිකාවක් අර පොදු ප්‍රතිපත්තිය යටතේ මාරු කිරීම වලට ලක් කරලා ඈත පළාතකට එහෙම යන්න උනායි කියන එක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්කම මානසික පදනම මත නේ වෘත්තීය සමිතියකට පුළුවන්කම තියෙනවා. අතර මේක වෘත්තීය සමිතියකට ඉස්සෙල්ලා අදාළ සේවිකාවට දුක් ගැනවිල්ලක් විදිහට ඉදිරිපත් කරලා විසඳා ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාම යහපත් තත්ත්වය. එහෙම බැරි වෙච්ච අවස්ථාවකට වෘත්තීය සමිතියක් කරා එල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් කවදාවත් කිසිම තැනකට මාරු වෙලා නැති එකම තැනක අවුරුදු ගණනාවක් ඉන්න සේවිකාවක් සේවකයෙක් මාරු කරනවා ඒ පොදු ප්‍රතිපත්තියට ඈත පළාතකට. එවැනි අවස්ථාවක වෘත්තීය සමිතියකට මැදිහත් වෙන්න තියෙන අවකාශය ඉතාම මඩුයි. මොකද ඒක පොදු ප්‍රතිපත්තිය යටතේ ඒතර විශේෂ අවශ්‍යතාවයක් ඒ පුද්ගලයාට ඇති වෙලත් නැහැ. එහෙම වුණොත් ඒ වගේ දේවල් ඉදිරිපත් කරනකොට ඉතින් වෘත්තීය සමිතියක් ගැටලු සහගත තත්ත්වයක් තමයි ආයතනය තුළ ඇති කරන්නේ. ව්‍යාකූල තත්ත්වයක්. එහෙම ඉතින් ටිකක් අමාරුයි නේ. එහෙම එතකොට වෙන්නේ එවැනි අවශ්‍යතාවය තියෙන ගොඩක් අය ඉන්නවා. ඒ එවැනි අවශ්‍යතාවය තියෙන සියලු දෙනාම මේ විදිහට ආයතනයේ තමගේ කටයුතු කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ආයතනය සාධාරණව කලින් කලට ඒ අවශ්‍යතාව මත විනිවිද පේන ආකාරයට
සේවක මාරු කිරීම සිදු කරලා තියන්න ඕන. තිබ්බාම ගැටලුවක් ඇති වෙන විදියක් නැහැ. හරි. ඒතර මේ අරමුණ මුදුපත් කරගන්න තමයි වෘත්තීය සමිති කටයුතු කරන්නේ. මොනවද? වේතන සම්බන්ධයෙන් වේතන වැඩි කර ගැනීම අඩු කරගන්න කවදාත් වෘත්තීය සමිතිය කටයුතු කරන්නේ නැහැ නේ. වේතන වැඩි කර ගැනීම සම්බන්ධයෙන් වැඩ කිරීමේ තත්ත්වයන් වර්ධනය කිරීම working conditions. සුබ සාධන පහසුකම් සෞඛ්‍ය පහසුකම් ඒ වගේම එතන තියෙන පිරියත සැලැස්ම ලේඅවුට් එක ගැටලු සහගත නම් ඒක සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සමාජයට වාතාශ්‍රය ලයිටින් ආලෝකය එදිවලුමක් වෙන්න පුළුවන් ඊළඟට හැසාඩ් එක්කලා යම් දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රතිලාභයක් වගේ දේවල්. වැඩ පරිසරයේ සුරක්ෂිතතාවය, සනීප ආරක්ෂාව, සුබ සාධන පහසුකම්, ප්‍රෝත්සාහන ඉන්සෙන්ටිව් සහ වෙනත් ගෙවීම් සහ වරප්‍රසාද. ප්‍රෝත්සාහන කියන්නේ ඉන්සෙන්ටිව්. අසාධාරණ දැන් අපි හිතමු ඔය බ්ලැක් ලයිට් භාවිතා කරන කවුන්ටර් ඉන්න මේ කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවදානම් දීමනාවක් ගෙවනවානේ. මුදල් හසුරුවන මේ සේවක මණ්ඩලයට කවුන්ටරේ ඉන්න අවදානම් දීමනාවක් ගෙවනවා. ඒක දුෂ්කර පළාතක දුෂ්කර කියලා නම් කරපු ශාඛාවක සේවය කරන සේවක මණ්ඩලයේ සමාජිකයෙක්ට සමාජිකාවකට විශේෂ දුෂ්කර දීමනා ගෙවනවා. ඒ වගේම ඔවුන්ට පාටස් නිල නිවාස ඒ වගේ දේවල් ආයතනයේ වියදමෙන් සකස් කරනවා. සුබ සාධන අසාධාරණ ක්‍රියාකලාපයන්ගෙන් සමාජිකයන් ආරක්ෂා කර ගැනීම තුළ අසාධාරණ කියන්නේ කළමනාකාරීත්වය තුළින් ඇතිවන අසාධාරණ දේවල් වලින් වෘත්තීය සමිතිය තමගේ සමාජිකයන් ආරක්ෂා කරගන්නවා. රැකියා සුරක්ෂිතභාවය job security සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය සංවිධානයේ සේවකයන්ට ඍජුව බලපාන ඕනෑම කරුණක් පිළිබඳව සම්බන්ධ වීම සේවකයන්ගේ තත්ත්වය පොසිෂන් එක සේවා දිවිය වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දැනුම වෙන්න පුළුවන් වෙනත් දේවල් වෙන්න පුළුවන් තත්ත්වය උසස් කරන්න මොකද ඒක උසස් වෙන එක පැත්තකින් ආයතනයටත් වාසි. ඊට සඳහන් අරමුණු ඉටු කර ගැනීම නිසා වෘත්තීය සමිති සාමූහික කේවල් කිරීම. ඒතකොට ඒවා කලෙක්ටිව් බාගේනින් ටේබල් එකට එහෙම නැත්නම් කලෙක්ටිව් බාගේනින් එකට ඇතුල් කරලා කළමනාකාරීත්වයේ ලිඛිත එකඟතාවය ගන්නවා. මේ දේවල් ඉදිරි අවුරුදු වල ක්‍රියාත්මක කරන්න. කලෙක්ටිව් ඇග්‍රීමන්ට් ඒකාබද්ධ සාකච්ඡා ඊළඟට සේවක කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි සම්පාදනය කරන වෙලාවේදී උපදෙස් දීම වෘත්තීය සමිතිවල සහභාගීත්වය ගන්න ඕන. සේවක ප්‍රතිපත්ති සේවක මණ්ඩල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී වැඩ වර්ජන පිකටින් වෙන වෘත්තීය ක්‍රියා සමිති ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සංගතව ඒවා විසඳෙන්නේ නැති අවස්ථාවලදී ඒවා විසඳ ගන්න ඒවට අවශ්‍ය පිළිතුරු ලබා ගන්න කළමනාකාරීත්වයෙන් වෘත්තීය බලපෑම වෘත්තීමය විදියට බලපෑම් ඇති කිරීම වැඩ වර්ජන පිකටින් උද්ඝෝෂණ ඊළඟට වර්ක් රූල් හෙමින් වැඩ කිරීම ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. සමාජිකයන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ඒ වගේ ඒවා පරිබාහිර දේවල්. ඒවා සම්බන්ධයෙන් වෘත්තීය සමිතියට මේ ආයතනයත් එක්කලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔය සමාජිකයන්ගේ දරුවෝ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙච්ච අවස්ථාවලදී ඒගොල්ලන්ව ඇගීම රයිට් ඒ වගේම පහේ ශිෂ්‍යත්ව ඇගීම ඔවුන්ට අධ්‍යාපන වැඩසටහන් සෞඛ්‍ය වැඩසටහන් සෞඛ්‍ය සායන දරුවන්ගේ හැකියාවන් විවිධ කලා කුසලතාවයන් දිනු කරන තරග සංවිධානය කිරීම ඒවා වෘත්තීය සමිතිය සමාජිකයන් තමන් සමග පවත්වා ගන්න රඳවා ගන්න කරන දේවල්. ඒවා මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන දේවල් නෙමෙයි. ආයතනයේ උදව්ව සමහරලාට ගන්නවා වෙන්න පුළුවන්. මොකද සේවකයන් ඒකෙන් තෘප්තිමත් වෙනවා නම් ඒක වක්‍රව ආයතනයට වාසිදායක විදිහට බලපාන නිසා. සමාජිකයන් සඳහා විනෝදාත්මක සුබසදාන මම මේ කිව්වා වගේ ජාතික සහ අන්තර්ජාතික සමහර අකුරු පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. ජාතික national and international වෘත්තීය සමිති වල තියෙන සංවිධානවල
අන්තර්ජාතික එකමුතු තියෙනවා එකතු තියෙනවා ජාතික එකතු තියෙනවා ඒ වගේ දේවල් වලදී වෘත්තීය සමිතිය නියෝජනය කරනවා සමාජිකයන් සඳහා නෛතික ආරක්ෂාව. ඒතකොට වෘත්තීය සමිතියකට පුළුවන් සමාජිකයන් වෙනුවෙන් නීතිමය කටයුතු වලට මැදිහත් වෙන්න. දැන් උදාහරණයක් තමයි යම්කිසි විනය පරිපාලන ක්‍රියාමාර්ගයකදී විනය කඩ කරපු සේවකයෙක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකදී රැකවල් නිලධාරී ඩිෆෙන්ඩන්ස් ඔෆිසර් නීතිඥයෙක් වගේ වෘත්තීය සමිතියක පළපුරුදු සමාජිකයෙක්ට දැනුම තියෙන සමාජිකයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් සේවකයා වෙනුවෙන්. හරියට විත්තිය නීතිඥයා වගේ සම්බන්ධ වෙලා සේවකයාට රැකවරණය දෙන්න පුළුවන් ගැටලු සහගත තත්ත්වයන් මගහැරලා. ඒ වගේම සේවකයන් එවැනි වැරදි කරපු සේවකයන් සම්බන්ධයෙන් යම් ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා දෙනවද නොදෙනවද කියන එක කළමනාකාරීත්වය වැඩ. ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. මේ වගේ දේවල් තමයි වෘත්තීය සමිති සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතකොට මේවා යහපත්ව පවත්වාගෙන යන එක තමයි වෘත්තීය ශ්‍රම කාර්මික සම්බන්ධතා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අපි එනම් බලමු ප්‍රශ්න පත්‍රයක් තව වෙලා තියෙන නිසා අපි ගිය සතියේ බැලුවා සැප්තැම්බර් 2019 ප්‍රශ්න කීපයක්නේ. දෙවෙනි ප්‍රශ්නේ කතා කරානේ එක සිද්ධීන් ආයතන බැංකුවක් ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් කඩදරුකාර සම්බන්ධතාවය සම්බන්ධයෙන් එක සිද්ධීන් වලදී කොහොමද අපි කතා කරන්න කියන එක. රයිට් මෙන්න හොඳ ගැටලුවක් තියෙනවා මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ වේතන කළමනාකරණය. කාලේ මේ වේතන පාරිතෝෂික ගෙවීමට කටයුතු කරන බැංකුවල මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යාලයන් අත්‍යවශ්‍ය කාරණා. ඒතකොට කාලීනව සේවක වේතන සංශෝධනය කිරීම සේවක අභිප්‍රේරණයට මෙන්ම චිත්ත ශක්තිය වැඩි කරන්න හේතු වෙනවලු. බැංකුවක කාර්ය සාධන මත පදනම්ව වේතන සංශෝධනය කිරීමේදී වැදගත් වෙන ප්‍රධාන ලක්ෂණ සාකච්ඡා කරන්න. වේතන ගෙවීම අපි සාකච්ඡා කරා පදනම් දෙකක් තියෙනවානේ. එකක් තමයි කාලය මත පදනම් වෙලා අනිත් එක තමයි පර්ෆෝමන්ස් මත පදනම් වෙලා. පර්ෆෝමන්ස් මත පදනම් වෙලා. එයා ලබා දෙන කාර්යඵල ප්‍රමාණය මත. මෙතනදී අහන්නේ කාර්ය සාධන මත පදනම වේතන සංශෝධනය කිරීමේදී වැදගත් වන ප්‍රධාන කරුණු මොනවද කියන එක තමයි අහන්නේ. ඔව් මොන වගේ දේවල්ද? දැන් කාර්ය සාධනයේ වැඩි සේවකයාට වැඩි වැටුපක් ලැබෙනවා. කාර්ය සාධනයේ අඩු සේවකයාට අඩු වැටුපක් ලැබෙනවා. එතකොට වැටුප අතර වෙනස්කම් ඇති වෙනවා. කාර්ය සාධනය හොඳින් සේවකයෙක් දුන්නොත් මොකක්ද ඒකේ හේතුව වෙන්නේ? එහෙම නැත්නම් ඒක මොකකටද උදව් වෙන්නේ? ආයතනයේ ටාගට් අචීව් කරන්න නේ? ආයතනයේ ලාභදායීතාවය වැඩි කරන්න හේතු වෙනවා. ඒ වෙන සේවකයෙක් නේ ලැබෙන ලාභදායීතාවයෙන් වැඩි ප්‍රතිශතයක් ගෙවීම එමෙතන සේවකයාගේ කාර්යඵල වැඩි වෙනකොට ගෙවීම ඔව්ව මොටිවේට් වෙන්න හේතුවක් වෙනවා. හැබැයි එක පැත්තකින් එහෙම වෙනකොට අනිත් පැත්තෙන් අඩු කාර්යඵල සාධනයක් තියෙන සේවකයෝ ඩිමෝටිවේට් වෙන්නත් පුළුවන්. ඩිමෝටිවේට් වෙන්නත් පුළුවන්. අපි දැන් කතා කරන්නේ මේ කාර්ය සාධන මත පදනම් මේ ගෙවන එක. ඒතකොට එතනදී අපිට ගන්න පුළුවන් එක කාරණාවක් තමයි සේවකයන්ගේ අභිප්‍රේරණය සඳහා මේක හේතු වෙනවා. ඒ වගේම තමයි සේවකයන් සහ කළමනාකරුවන් අතර හොඳ සාබලතා දැන් වැඩි යටුප් ලැබෙනවා. මේ සේවකයන් අභිප්‍රේරණ මොටිවේෂන් එක මොටිවේෂන් එක වෙනකොට අනිවාර්යයෙන්ම සේවකයන් සහ කළමනාකරුවන් අතර යහපත් සබඳතා ඇති වෙනවා. ඒතකොට යහපත් සබඳතා ඇති වෙනකොට
අනිවාර්යයෙන්ම නැවත කාර්යඵල සාධනය ඉහළ යනවා. ඔය කාර්මික සබඳතා අපි ඉස්සෙල්ලා කතා කරපු මේ දේවල් ශ්‍රමික සබඳතා විශේෂයෙන්ම ඉහළ යනවා. එතකොට මෙතනදී ඇති වෙන ගැටලු තමයි මේ මැනීම අපිට quantifiable කරන්න quantitatively එහෙම නැත්නම් ප්‍රමාණාත්මකව මැනීමේ දුෂ්කරතා තියෙනවා කාර්ය ප්‍රමාණය. දැන් බැංකුවක සේවකයෙක් සම්බන්ධයෙන් විශාල මේ දුෂ්කරතාවයක් තියෙනවා මේ කාර්යයන් ප්‍රමාණාත්මකව මැනීමනේ. දැන් ණය අය කරන සේවකයා ගන්නකො ඒතර ණය අය කරන එක්කෙනාගේ අය කරන ප්‍රමාණය මත මනින්න ගියොත් එහෙම ඒක ඩිපෙන්ඩන්ට් නේ ඇත්තටම අනිත් පැත්තේ එළියේ ඉන්න පුද්ගලයා මත එයා ණය ගෙවන ප්‍රමාණය මත තමයි ණය අය කරන ප්‍රමාණය මත තීරණය වෙන්නේ. අර එෆර්ට් එක සේවකයා දරන එෆර්ට් එක ප්‍රතිඵලයට දැන් එයා විශේෂ උත්සාහයක් දරනවා අය කරන්න ලිපි යවනවා ගනුදෙනු කරු හම්බ වෙන්න යනවා ඊළඟට ටෙලිෆෝන් කෝල්ස් දෙනවා ඊළඟට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අය වෙන ප්‍රමාණය ඒකට මේ ඒ එෆර්ට් එකට ඍජු සම්බන්ධතාවයක් නැහැ. යන්නේ මේ වගේ අවස්ථාවලදී ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ගනුදෙනු කරුවන්ගේ තැන්පතු බාර ගැනීම හෝ කවුන්ටරින් ගෙවන එක ඒක එන ගනුදෙනු කරුවන් ඔක්කොට මේ සේවාව ලබා දෙනවා. ඒතර සමහර අය වැඩියෙන් කරන සමහර අය අඩු. ඒතර ඒකෙදී කාර්යඵල ප්‍රමාණය සහ සේවකයාගේ එෆර්ට් එක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අරගෙදී ඒවල සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී කාර්යඵල මත performance මත වැටුප් සකස් කිරීමේදී ගැටලුවක් ඇති වෙනවා. ඒ සේවකයන් discourage වෙනවා නේ. ඒ වගේම තමයි තවත් මෙතන අමතර ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ටාගට් වලට යන සේවකයෝ අර ෆයිනෑන්ෂල් මිස්සෙලිනස් අපි කතා කරේ. තමන්ට ලැබෙන කොමිස් එක, තමන්ට ලැබෙන ප්‍රතිලාභය ගන්න බලාගෙන රිස්කි අවදානම ඉහළ නිමැවුම් ගනුදෙනු කරුවන්ට අවශ්‍ය නොවන නිමැවුම් ඔවුන්ට අලෙවි කරනවා. දැන් ඔය කැම්පේන්ස් කාලෙදී ඔය දේ සිද්ධ වෙනවා. ඩිපොසිට් කැම්පේන්ස් කාලෙදීනේ ඉස්සෙල්ලාම කළමනාකරු ශාඛා කළමනාකරු මේ නිමැවුම් අලෙවි කරන්නේ කාටද? ශාඛාවේ ඉන්න తాවකාලික අයිරා ගන්න නිතරම తాවකාලික අයිරා ගන්න ජංගම ගිණුම් හිමියන්ට. ඒතකොට ඔවුන් බැඳිලා ඉන්නවා. මොකද කළමනාකරු తాවකාලික අයිරා ලබා දෙන්නේ රිලේෂන්ෂිප් එකට. ඒතකොට එයා කිව්වොත් මොන හරි මේ දේ ගන්න කියලා ගනුදෙනු කරන් ගන්න. අතන ගනුදෙනු කරට එහෙම ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට මුදල් නැහැ. මුදල් නැහැ එයාට. ඒකනේ తాවකාලික අයිරා ගන්න. අපි බලාත්කාරයෙන් එයාට ඒක පටවනවා. පටවලා ඉවරලා ඒක නැවත සුරකුමක් විදියට ඇපේට තියාගන්නවා. මෙන්න නැති මුදලකට මේකක් හදනවා. යන්නේ එවැනි ඒවා ෆයිනෑන්ෂල් මිස්සෙලින් වලට අයිති වෙන්න පුළුවන්. ඒතර එවැනි ඉලක්කවලට යන්න සේවකයෝ අවදානම ඉහළ නිමැවුම් එහෙම නැත්නම් ආයතනයේ එක්තරා විදිහක අනීතික දේවල් කරන්න පිළිවෙන්න පුළුවන් මේ ටාගට් මත පර්ෆෝමන්ස් මත මේක. ඒතර ඔය වගේ කරුණු තමයි අපි සලකා බලන්න සිද්ධ වෙන්නේ මේ කාර්ය සාධන මත පදනම්ව ගැටුම් ගෙවීමේදී. ඊළඟට තමයි කාර්ය සාධන හැගීම තුළින් සේවකයට ලැබෙන වාසි හතරක්. දැන් මේ අහන්නේ performance appraisal එක ගැන. අපි කතා කරා performance appraisal ගැන නේ. performance appraisal වල තියෙන වාසි මොනවාද? සේවකයාට උසස් වීම සඳහා අවස්ථාව තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. අර ඒක අපි කිව්වේ නිවේදනීය ප්‍රයෝජන තියෙනවා, පරිපාලන ප්‍රයෝජන තියෙනවානේ. හැන්ඩ් අවුට් එක මතක නම් බලන්න. ඉතින් සේවකයා උසස් කිරීම, සේවකයාගේ දැනුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම, සේවකයාව පුහුණුව හා සංවර්ධනයට යොමු කිරීම, ඒ වගේම සේවකයාව අගය කිරීම, ඒ වගේ ගොඩාක් කරුණු තියෙනවා සේවකයාගේ performance appraisal එක සම්බන්ධයෙන්. ඒක ඍජු ප්‍රශ්නයක් අපි hand out එකේ ඍජු උත්තරයක් ඒකට තියෙනවා. කාර්යාන්විත කිරීමේදී මුහුණ දෙන ප්‍රශ්න හතරක්. සේවකයෙක් තම රාජකාරී ඉටු කිරීමේදී එයාට ඇති වෙන ගැටලු මොනවාද? ඔව්. එයාගේ දැනුම පිළිබඳ ගැටලුවක් එයාට ඇති වෙන්න පුළුවන් නේ.
කැපැසිටි එක සම්බන්ධයෙන් ඉන්කැපැසිටි එහෙම නැත්නම් සේවකයාගේ දැනුම අප්ඩේට් කරගන්න අවස්ථාවක් නැති එක. ඊළඟට සේවකයාව මෝටිවේට් වෙන්නේ නැති එක. මොන හරි මොටිවේෂන් එකක් නැති අඩු සේවාවල නියුතු කිරීම. එහෙම නැත්නම් දිගටම එකම රැකියාවේ නියුක්ත කිරීම. ඒ වගේ දේවල්. ජොබ් රොටේෂන් ඒ වගේ දේවල් නේද සේවකයාගේ හැකියාවන් භාවිතා කරන අවස්ථාවක්. අර අපි ජොබ් ඩිසයින් එකේදී කිව්වේ behavioral aspect එකක් තියෙනවා සේවකයාගේ රැකියාව නිර්මාණය කිරීමේදී. එතකොට behavioral aspect එක චර්යාමය කාරණා අපි සලකන්නේ සේවකයාට ඇති වෙන්න පුළුවන් කාංසාව නේ. එතකොට අන්න ඒ වගේ දේවල් අඩු කරලා සේවකයාව මොටිවේට් කරනවා. ඉතින් එවැනි ගැටලුවට සේවකයෝ මුහුණ දෙන්න පුළුවන්. මොටිවේෂන් එක නැතිකම, ප්‍රධානියාගේ සහයෝගය නැතිකම, තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න අවස්ථාවක් නැතිකම, ඊළඟට තමන්ගේ රෝල් එක පිළිබඳ ක්ලැරිටි එකක්, රෝල් ක්ලැරිටි, ජොබ් ඒක කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා නැහැ සේවකයාගෙන්. එක එක දේවල් කළමනාකරු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සේවකයාට තියෙනවා යම්කිසි පෞද්ගලික පෞරුෂත්වයක්, පර්සනලිටි එකක් තියෙනවා. ඒතර සමහර වෙලාවට මේ පර්සනලිටි එකට ගැලපෙන්නේ නැති රැකියාවක සේවකයා නියුක්ත කරලා වෙන්න පුළුවන්. අර පුද්ගල රැකියා ගැලපුම් කියන එක මතක ඇතිනේ. සේවකයාගේ ක්වොලිටිස් තියෙනවා, රැකියාවේ ක්වොලිටිස් තියෙනවා. දැන් මම ඉදා උදාහරණයක් විදිහට කිව්වේ සමහර පුද්ගලයන් ඉන්නවා ස්වභාවයෙන්ම සමාජශීලී නැහැ. ඒ වගේම සබඳතා පවත්වන්න කැමති නැහැ. කතා බහ කිරීම අඩුයි. හරිද? එවැනි සේවකයෙක්ව දැම්මොත් එම රිලේෂන්ෂිප් මැනේජර් විදියට, ලොබි මැනේජර් විදියට, එතකොට ඒ අවශ්‍යතාවය ගනුදෙනු කරන්නට ඉෂ්ට වෙන්නේ නැහැ. නේ? අන්න ඒ වගේ පුද්ගල රැකියා ගැලපුමට මේ පුද්ගලයාගේ පර්සනැලිටි එකට ගැලපෙන්නේ නැති රැකියාවක ඒ පුද්ගලයා වේදිවුවොත් ඇති වෙනවා ඉන්ට්‍රා පර්සනල් කොන්ෆ්ලික්ට් එකක්. ගැටුම් කියලා ඇති වෙනවා ජීවිත අපිට ගැටුම් ඇති වෙනවා අපි සමග වර්ග කීපයක්. එකක් තමයි ඉන්ටර්පර්සනල් කොන්ෆ්ලික්ට්. කියන්නේ පුද්ගලයන් අතර පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් අර අදහස් මත නොගැලපීම නිසා. ඊළඟට ඉන්ට්‍රාපර්සනල් කොන්ෆ්ලික්ට් කියලා තියෙනවා. පුද්ගලයා තමා අතරම ගැටුම් ඇති කරගන්නවා. තමන්ගේ පෞරුෂත්වයක් තියෙනවා, පර්සනැලිටි එකක් තියෙනවා එක්තරා විදිහක. ඒ පර්සනැලිටි එකට නොගැලපෙන දේවල් වලට යුක්ත කරාම ඉන්ට්‍රාපර්සනල් කොන්ෆ්ලික්ට්. ඒතකොට මෙතන තියෙන්නේ පුද්ගල රැකියා ගැලපීම නැතුනම තියෙන්නේ ඉන්ට්‍රාපර්සනල් කොන්ෆ්ලික්ට් එකක්. අනිත් එක තමයි ඕගනයිසේෂනල් කොන්ෆ්ලික්ට්. ඒතකොට සේවකයා තුල තියෙන වැරදි ඇටිටියුඩ්ස් ඒ වගේ මේ වගේ දේවල් එක්කලා ඕගනයිසේෂන් එකත් එක්කලා කොන්ෆ්ලික්ට් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කොන්ෆ්ලික්ට්ස් තියෙනවා. ඉතින් ඒකෙන් මෙතනදී අපිට ඉන්ට්‍රාපර්සනල් කොන්ෆ්ලික්ට් එකක් ගන්න පුළුවන් මේ මුණ දෙන ප්‍රශ්න. බැංකුවක සේවකයන් අපේක්ෂිත කාර්ය සාධන මට්ටමේ ළමා නොකර ගන්නා වෙත ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මොනවද ගන්න පුළුවන්? දැන් කාර්ය සාධන ඇගීමෙන් තමයි ඒක අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ සේවකයන් සම්බන්ධයෙන් ඌණුවහා සංවර්ධනයකට යොමු කිරීම. කාර්ය සාධන මට්ටම අපේක්ෂා කරන එක් මට්ටමට ලැබෙන දා පුහුණුව හා සංවර්ධනය. අනිත් එක තමයි දැන් එතනින් එහාට එයාගේ තියෙනවා යම් ගැටලුවක් ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට එහා ගිය දැන් උතන ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී අපි ફોකස් කරේ අවධානය යොමු කරේ දැනුම හැකියාව මූලිකව පදනම් කරගෙන සහ එක්තරා විදිහකට ආකල්ප වෙනස් කිරීම. හරි. ආකල්ප සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වෙන්නේ පුහුණුව සංවර්ධනයේදී. නමුත් මෙන්ටරින් සමීපව අධීක්ෂණය කිරීම, කෝචින් අන්න ඒ වගේ ක්‍රියා උපදේශනය
ඒ වගේ ක්‍රියාවලදී අපි උත්සාහ කරනවා සේවකයාගේ චර්යාමය පැත්ත ඉතා සමීපව අධීක්ෂණය කළ සේවකයා වෙනස් කරන්න. අපිට ඒ වගේ තත්ත්වයකට සේවකයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සේවකයා එක දිගට එකම රැකියාව තුළ නියුතු වීම නිසා සේවකයා තුළ ඇතිවන මානසික පීඩනතර සේවකයාව විවිධ රැකියාවලට යොමු කිරීම. සේවකයාට චැලෙන්ජින් ජොබ් එකක් ලබා දීම. අවශ්‍ය පරිසරය අපි හිතමු මැනේජර්ත් එක්කලා සුවද සබඳතා නැහැ. ඒ වගේම අර පුද්ගල රැකියා ගැලපුම නැති නිසා ඉන්ට්‍රාපර්සනල් කොන්ෆ්ලික්ට් එකක් යාට ගැලපෙන්නේ නැති රැකියාවක නියුක්ත කරලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් සේවකයා වෙනස් කරනවා. ඒ වගේම තමයි සේවකයාව අගය කිරීමක් කරන්නේ නැහැ. සේවකයාට අභිප්‍රේරණයක් ඇති වෙන්නේ නැහැ. සමහරවිට ප්‍රධානියාගේ තියෙන ගැටලු නිසා. නැත්නම් සේවකයාගේ තියෙන යම් පර්සනල් ගැටලු නිසා. ඒ වගේ දේවල් වලින් වෙනස් කිරීම. ඒ වගේ දේවල් තමයි මෙතනදී අපිට සාකච්ඡා කරන්න. මේ තියෙන මාකටිං ප්‍රශ්නයක් හතරවෙනි එක සේවා සම්පාදනය කරන ව්‍යාපාරිකයෙක් කියලා බැංකුවට අලෙවිකරණයේ ඇති වැදගත්කම මොකක්ද කියලා අහනවා. එතකොට අලෙවිකරණයේ තියෙන වැදගත්කම මොකද්ද? අලෙවිකරණයේදී කරන්නේ මූලිකවම ගණදෙනුකරුගේ වුමනාවන් සංතෘප්ත කරන ආකාරයේ නිමැවුම් බණ්ඩලයක් වුමනාවන් සංතෘප්ත කරන ආකාරයේ අවශ්‍යතා සංතෘප්ත කරන ආකාරයේ බණ්ඩල එකක් ඉදිරිපත් කිරීම. ඒක තමයි භාණ්ඩ හෝ සේවා විදිහට. එහෙමනම් ඒකේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් වෙනවා අලෙවිකරණයේදී ගනුදෙනුකරුවා තෘප්තිමත් කිරීම සම්බන්ධයෙන්. එහෙනම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරු තෘප්තිමත් කිරීම අලෙවිකරණයේදී සලකා බලන කාරණයක් නිසා අනිවාර්යයෙන්ම අලෙවිකරණය කියන එක වැදගත් වෙනවා ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හා සේවා ගුණාත්මකව සැපයීමේදී නේ. ඒ වගේම තමයි අලෙවිකරණයේදී අපි මේ භාණ්ඩ ස්ථානගත කිරීම, වෙළඳපළ හඳුනා ගැනීම, right? එක් වෙළඳපළ සඳහා විවිධ භාණ්ඩ හඳුනා දීම මේ වගේ සංකල්ප භාවිතා කරනවා. ඒතර අලෙවි ප්‍රමාණය ඉහළ නංවන්න පුළුවන්. ඒ වගේ තමයි අලෙවිකරණයේදී අපි බලනවා භාණ්ඩයේ ජීවන චක්‍රය, ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක අනුව මේ භාණ්ඩයට දැන් මොකද වෙලා තියෙන්නේ? ගනුදෙනුකරුවන්ගේ වුවමනා එපාකම් මොකද වෙලා තියෙන්නේ? ඒතර මේ ගනුදෙනුකරුවන්ගේ වුවමනා එපාකම් පිළිබඳව අධ්‍යයනය කරලා භාණ්ඩයේ වෙනස්කම් කරන්න ඕන නම් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්ස් කරනවා අලෙවිකරණයේදී. ඒ අනුව අඛණ්ඩව නිෂ්පාදන හෝ සේවාවන් ගනුදෙනුකරුවෙත ලබා දෙන්න පුළුවන් වෙනවා. අලුත් භාණ්ඩ අවශ්‍ය නම් ඒ පිළිබඳවත් පර්යේෂණ කරලා මේ new product development තුළින් ගනුදෙනුකරුවන් සඳහා අවශ්‍ය වන අලෙවිකරණයේදී භාවිතා කරපු සංකල්ප අපි භාවිතා දැන් අලෙවිකරණයේදී තව එකක් තමයි අපි භාවිතා කරන්නේ channels, distribution channels. ඒකට තාක්ෂණය වෙනස් වෙනකොට ඒකට හේතුව අලෙවිකරණයේ දැන් මූලික අලෙවි මිශ්‍රය තියෙනවානේ. මූලික අලෙවි මිශ්‍රයේ තියෙන සංරචක අලෙවිකරණයේදී ගනුදෙනුකරුට ඉතාම පහසු වෙන ආකාරයට සකස් වෙනවා. මිල වුණත් එහෙමයි. දැන් මිල කියන එක කොස්ට් එකක් ගනුදෙනුකරුට. ඒතර මේ මිල ගනුදෙනුකරුට කොස්ට් එක වෙන එක අඩු කරන්න අපි විවිධ දේවල් කරනවා. උදාහරණයක් විදිහට තමයි mass production. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා ඒකක මිල අඩු කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක ගනුදෙනුකරුට වාසියක් වෙනවා. ඊළඟට ප්ලේස් කියන එක ගනුදෙනුකරුට කන්වීනියන්ස්. අර P4 අපි C4ට පරිවර්තනය කරන්නේ නේ. P4 C4ට පරිවර්තනය කරනවා. මතකද නේ? ඒතර මේ දේවල් පහසු කිරීම තුලින් අලෙවිකරණයේදී ගනුදෙනුකරුවන් මේවා ගන්න පෙළඹෙනවා. දැන් ඩිස්ට්‍රිබියුෂන් channel අපි විවිධ channels භාවිතා කරනවා මේ බැංකින් ප්‍රොඩක්ට්ස් අලෙවිකරන. අද වෙනකොට conventional සම්ප්‍රදායික බැංකු ශාඛාව වෙනකොට විවිධ විද්‍යුත් channel භාවිතා කරනවා නේද? ඒවා අලෙවිකරණය නිසා ඇතිවෙන වාසික වැදගත්කම.
වෙළඳපොළ සහභාගය මාකට් ෂෙයා ඉහළ නැංවීමට භාවිතා කරන එක්තරා මෙවලමක් වනේ නවීන සේවා සැපීමේ මාර්ගයන් මොඩර්න් ඩෙලිවරි චැනල්ස් කටයුතු හඳුන්වා දීමයි. මෙන්න මේවා පහක් නම් කරන්න මොනවද? බැංකින් ඇප්ස් බැංකින් ඇප්ස් මොබයිල් බැංකින් වල භාවිතා කරන බැංකින් ඇප්ස් ATM යන්ත්‍ර CDM යන්ත්‍ර කියෝස් යන්ත්‍ර හරිද ඉන්ටර්නෙට් බැංකින් ඒ වගේ ඒවා ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් ඒ වගේ ඒවා ඊළඟට මොබයිල් බැංකින් යුනිට්ස් ඔය වෑන් වල ලොරි වල හයි කරගෙන යන මොබයිල් බැංකින් යුනිට්ස් ඊළඟට ෆාම් ටොප් බැංකින් ඔයගේ විවිධ උපකරණ විවිධ විද්‍යුත් මෙවලම් තියෙනවා අද වෙනකොට ඩෙලිවරි චැනල්ස් විදියට ඩෙලිවරි චැනල්ස් වෙළඳපොළ සහභාගී මාකට් ෂෙයා අහිමීමට කවර බාහිර පරිසර බලවේගයන් හේතු වේ හැකිද යන්න හඳුන්වා දෙන්න මේ සඳහා පෝටගේ ආකෘතිය අදාළ කරගත හැකි වේ. අන්න පෝටගේ පංච බල විග්‍රහය අපි කරා බල පහ මතක ඇති මම පෙන්නන්නම් බෝඩ් එකේ මතක ඇතිනේ මෙතන තියෙනවා new entrants නව ගණුදෙනුකරුවන් නව තරගකරුවන් මෙතන ඉන්නවා ගැනුම්කරුගේ කේවා කිරීමේ ශක්තිය කියන්නේ ණය ලබා ගන්න අයට කේවා කරන්න පුළුවන් නම් මහා පරිමාණයේ ණය ගනිද්දී ඒක බලපානවා අපේ මාකට් ෂෙයා එකට. මෙතන තියෙන්නේ සැපයුම් කරු යන්පත් කරන අය. පවත්නා ආයතන අතර තරඟය එතන ආදේශ භාණ්ඩ මේක මතක ඇති මේ පහ විස්තර කරා නම් සරලව කෙටියෙන් ප්‍රමාණවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට සිටින ගනුදෙනුකරුවන් රඳවා ගැනීමට එක් ක්‍රමෝපායක් ලෙස භාවිතා කළ හැකි මෙවැනි ක්‍රම 4ක් සාකච්ඡා කරන්නල. ඒතර මේ මාකට් ෂෙයා එක අඩු වෙනක වළක්වා ගන්න කස්ටමර් රිටෙන්ෂන් දැනට ඉන්න ගනුදෙනුකරුවෝ රඳවා ගන්න මොනවාද කියලා අහනවා කරන්න පුළුවන් දේවල්. පළවෙනි එක තමයි ඒගොල්ලොත් එක්කලා තියෙන සම්බන්ධතාව නේ ගනුදෙනුකරුවන් එක්කලා තියෙන සම්බන්ධතාවය සුවදතාවය රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් එක ඉහළ නංවන්න ඕනේ. ඒකට පුළුවන් නම් අපි හොඳ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපිට ලාභදායීතාවය ප්‍රොෆිටබිලිටි ලොකුම ගනුදෙනුකරුවන් වෙනුවෙන් කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා වෙන් කරන එක. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ කන්වීනියන්ස් එක වැඩි කරන්න ඕන අර කියන අලුත් මාර්කටින් චැනල්ස් ගනුදෙනුකරුවන්ට ඉන්ට්‍රොඩියුස් කරලා ගනුදෙනුකරුට වෙහෙසකින් තොරව බැංකුවට තියෙන ඇක්සස් වැඩි කරන්න ඕන. මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන දැන් ප්‍රොසෙසස් වල ප්‍රශ්න තියෙනවා නම් මේ ප්‍රොසෙසස් ඒවා BPR බිස්නස් ප්‍රොසෙස් රීඉන්ජිනියරින් වගේ මේ ප්‍රොසෙසස් වල තියෙන ඩවුන් ටයිම්
ඒ වගේම ප්‍රෝසෙසස් වල කාල සීමාවල් පුළුවන් තරම් කෙටි කරන්න ඕන. ප්‍රමෝෂනල් ප්‍රෝග්‍රෑම් මේ වගේ දේවල් වලින් ගනුදෙනුකරුට තියෙන පිරිවැය පුළුවන් තරම් අවම කරන්න ඕනේ. මේ වගේ දේවල් මගින් පුළුවන් අපිට ගනුදෙනුකරු රඳවා ගන්න. ජංගම ගිණුම් වල ප්‍රධාන ලක්ෂණ 4ක් මොනවද? ගිණුම විවෘත කරන්න කවුරු හරි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන. චෙක් පොතක් භාවිතා කරන්න පුළුවන්. ගිණුම ශේෂය ඉක්මවා ගනුදෙනු කරන්න පුළුවන්. ගිණුම ඉරා කරන්න පුළුවන්. ගිණුමට ශේෂයට පොලියක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ චෙක්පත් භාවිතාවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. චෙක්පත් භාවිතාවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ තමයි මූලිකම ලක්ෂණ එක. ව්‍යාපාරික ඒකකයන්ගේ ලීගල් ස්ටේටස් අනුව පවත්වාගෙන යන ගිණුම් වර්ග 4ක්. මේ කියන්නේ නෛතික පුද්ගලයෝ කියන එක තමයි. ඒකට මේවා ඇවිල්ලා ඉන්ඩිවිජුවල් accounts. right? තනි පුද්ගල ගිණුම්. ඒක තමයි මේ අහන්නේ. තනි පුද්ගල ගිණුම් ඊළඟට ව්‍යාපාරික ගිණුම් හවුල් ව්‍යාපාර ගිණුම් කේවල ස්වාමි ව්‍යාපාර ගිණුම් සමුපකාර නෛතික පුද්ගලයෙක් සමුපකාර ගිණුම් සමාගම් ගිණුම් නේ ඊළඟට සමිති සමාගම් ගිණුම් අන්නේ වගේ ගිණුම් වර්ග ගැන තමයි මේ අහන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ලබා දෙන්න හැකි ණය පහසුකම් වර්ග මොනවද? සුළු හා මධ්‍ය පරිමාණ කියලා ලොකු වෙනසක් නැහැ. එකම දේ ඒගොල්ලන්ට අනිත් අයට දෙන්න දේවල් දෙන්න පුළුවන්. අර සුළු හා මධ්‍ය පරිමාණයකදී ඇගීම ණය ඇගීම පොඩි වෙනසක් තියෙනවානේ. ඒගොල්ලන්ගේ අනාගත මුදල් ප්‍රවාහ තමයි ගොඩක් වෙලාට සැලකිලිමත් වෙන්නේ සුරකම් වලට වඩා feasibility එක. ඉතින් මේගොල්ලන්ට දෙන්න පුළුවන් අයිරා ලබා දෙන්න පුළුවන්. right? ස්ථිර අයිරා හෝ తాවකාලික අයිරා. අනිත් ඒවා කෙටි කාලීන මධ්‍ය කාලීන ණය ලබා දෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරික ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හෝ ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා. මේකලෝ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වල ඉන්නවනම් ඉම්පෝර්ට් loans export loans letter of credit right? ඒ වගේ දේවල් ඊළඟට bill discount ඉන්නේ ඔය ගොඩාක් අපි කතා කරපු ණය වර්ග සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ. ඒගොල්ලන්ට ඉතින් නිවාස ණය, පාරිභෝගික ණය අනේ වගේ පොඩි පොඩි ණය ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ට ලබා දෙන්න බැරි. මොකද ඒවා තනි පුද්ගල ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබා දෙන ණය. පොලිපේම් ලබා ගැනීම බැංකුවට සම්පාදනය කළ හැකි සේවා ක්‍රම 4ක්. මේ අහන්නේ ණය නිමැවුම් වර්ග 4ක් මොනවද කියලා අහන්නේ. පොලිපේම් ලැබෙන්නේ ණය වලින් නේ ඉන්ට්‍රස්ට් earning එක. අනිත් එක ඩිපොසිට් වලින් තියෙන ඉන්ට්‍රස්ට් කොස්ට් එකක්. ඉතින් අයිරා කාලීන ණය, උකස් ණය, නිවාස ණය, ලීසින්, credit cards වගේ සේවා ක්‍රම 4ක් සම්බන්ධයෙන් කියන්න. හයවෙනි ප්‍රශ්නේ මොබයිල් ඇප්ස් පාවිච්චි කරලා කරන්න පුළුවන් කාර්යයන් 4ක්. ඒක ඕගොල්ලෝ මටත් උගන්වන්න. balance inquiry, fund transfer, check පොත් ඕඩර් කරන්න පුළුවන්. credit card ගවන්න, password change කරන්න, QR codes භාවිතයෙන් ගවන්න වගේ දේවල්. සැලසෙන වාසි මොනවද? ජංගම දුරකථන යෙදවුම් වගේ පහසුව තමයි මූලිකම එකනේ. පහසුව පිරිවැය අවම වීම. තව ඕනෑම වෙලාවක ඇක්සස් කරන්න පුළුවන් 24/7 24
මුදල් අර මුදල් හුවමාරු කරන්න පුළුවන් විවිධ ගිණුම් අතර වගේ දේවල් ලැබෙනවා. මුල්‍ය සේවාවන් සඳහා මෙවැනි ඉතාමත් දියුණු තාක්ෂණ භාවිතා කරන මුහුණ දෙන අවදානම් මොනවද? මේ අවදානම් තමයි තාක්ෂණ අවදානම් මූලිකවනේ. එකක් පළවෙනි එක තමයි වැරදි ගිණුම් වලට මුදල් බැරවීම සහ ඒ වගේම ඒවා නැතිවීම. දැන් අපි වැරදි ඉලක්කමක් ලියලා තිබුණොත් එහෙම මේවා ඉන්ටර්නෙට් කනෙක්ටඩ් නිසා ටක් ගාලා වැරදි ගිණුමකට යනවා සමහර නැති වෙන්න පුළුවන්. ඊළඟට තාක්ෂණ දෝෂ නිසා දැන් ATM එකකින් මුදල් ගනිද්දී මැසේජ් එක යනවා account එක ඩෙබිට් කරන්න කියලා. ඊළඟට මැසේජ් එක එනවා ඩෙබිට් කරලා ඉවරලා මුදල් ඩිස්පෙන්ස් කරන්න කියලා. ඒ මැසේජ් එක ලොස් වෙනවා මැද්දේදී. ඒතකොට account එක ඩෙබිට් වෙනවා මුදල් හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. තාක්ෂණික දෝෂ විදුලිය බිඳ වැටීම් සංවේදනය බිඳ වැටීම් නිසා ඇති වෙන දේවල් වල ගණනකරුට තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඊළඟ එක තමයි දත්ත සොරකම් කිරීම, හැකින්, ස්කිමින්, සෝෂල් ඉන්ජිනියරින් ඒ වගේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් නේ. එතකොට පාස්වර්ඩ් මතක තියාගන්න එකත් ප්‍රශ්නයක් තමයි මේ නවීන මෙවලම් භාවිතා කරනකොට. එතකොට එක එක ඒවට එක එක පාස්වර්ඩ් තියෙනවා. එතකොට මේ පාස්වර්ඩ් සියල්ල ගණනකරු මතක තියාගන්න වෙනවා. දැන් සමහරලාට සංවිධානාත්මක කණ්ඩායම් විසින් හොරකම් සඳහා මේවා භාවිතා කරනවා. දැන් OTP එක භාවිතා කරලා යම් පාස්වර්ඩ් එකකේ වුණාට සමහරලාට ඒවා වෙනම ගෙන්න ගන්න පුළුවන්. විදි මම මේ විදි ගැන කියන්නේ නැහැ. විවිධ සංවිධානාත්මක කණ්ඩායම් එහෙම දේවල් කරලා තියෙනවා. විදේශ රැකියාව ලබා දෙනවා කියලා ඒ වගේ දේවල් වල ගිණුමට මුදල් දැම්මයින් පස්සේ විවිධ වංචනික ක්‍රම භාවිතාවෙන් ඒ මුදල් තමන්ගේ ගිණුම් වලට දා ගන්නවා. බැංකු ව්‍යාපාරයකට ප්‍රවර්ධනය සඳහා මෙවැනි නවීන මෙවල මුල්‍යාතයන්ට භාවිතා කළ හැකි කෙසේද? මේ නවීන මෙවලම් ගනුදෙනුකරුවන්ට හඳුන්වා දීමෙන් සහ ගනුදෙනුකරුවන්ගේ මොබයිල් ෆෝන්ස් වලට මේවා හඳුන්වා දීමෙන්නේ බැංකුවට තියෙන ඇක්සස් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ගණනකරුවන් විශාල ප්‍රමාණයකට එකවර මේ දේක භාවිතා කරන්න දෙන්න පුළුවන්. මේ ඇයිලා ඇත්තටම මේ ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වලින් තියෙන මොබයිල් ඇප්ස් වලින් තියෙන වැඩගත්කම. ඒතර ගොඩාක් ගණනකරුවන්ට ඇක්සස් කරන්න පුළුවන්. වේගවත්. ඒ වගේම මේක අහන්නේ ව්‍යාපාරිකයට ප්‍රවර්ධනය. එහෙනම් මේ ඇවිල්ලා මේ ඇඩ්වර්ටයිසින් පැත්තනේ. right. දැන් සෝෂල් මීඩියා ඉන්ටර්නෙට් බැංකින් ඉන්ටර්නෙට් වලින් භාවිතා කරන. ඒතකොට ඒකෙදී ගනුදෙනුකරුවන් ගොඩක් දෙනෙක්ට මේ හරහා ආමන්ත්‍රණය කරන්න පුළුවන් එකවර. ඒ වගේම තමයි අපිට මේ දැන් පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් ඒක දැම්ම ඒක වෙනස් කරන්න බෑ. මේකෙදී අපිට වරින් වර වෙනස් කරනේ ඒ එළඹෙන තත්ත්වයන් අනුව වෙනස් කර අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගනුදෙනුකරුවෙන් අපිට අහන්න පුළුවන් රෙස්පොන්ඩ් එක. දැන් මේකේ තියෙන වැදගත්ම දේ තමයි ක්වික් රෙස්පොන්ඩ්. ගනුදෙනුකරුවන්ට ලයික් කරන්න කියලා මේ රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. ඒතකොට ගනුදෙනුකරුවෝ මේ සම්බන්ධයෙන් එයාගේ රෙස්පොන්ඩ් එක ප්‍රතිචාරය ඉක්මනින්ම දක්වනවා. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි රූපවාහිනී දැන්වීමක් හෝ පුවත්පත් දැන්වීමක් හෝ මේ වෙන මොන හරි මාධ්‍යයකින් අපිට රෙස්පොන්ඩ් එකක් ගන්න බෑ. නමුත් මේ සමාජ මාධ්‍ය දේවල් වලින් මේ නවීන මෙවලම් වලින් අපිට පුළුවන් වෙන්නේ මේ මෙතනදී ඇත්තටම ආන්නේ සෝෂල් මීඩියා භාවිතා කරලා මේ මාකටිං ප්‍රවර්ධනය කොහොමද කරන්න කියන එක තමයි. උත්තරේ ඒක තමයි දෙන්න ඕන. අත වංචනික අවදානම් කළමනාකරණය පිණිස රටක මුල්‍ය පද්ධතිය නිරන්තරයෙන් වැඩිම පවත්නා තර්ජන හැමේ ගනුදෙනුකාර හිමිකමේ සුරැකීම වැදගත් සේ සැලකේ. මෙවැනි සුරක්ෂිත යෝජනා ක්‍රම සහ උපයෝගී කරගෙන ඇති පාලනයන් පදනම් කරන පහදනා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
වංචනික අවදානම් කළමනාකරණය පිණිස කරනු ලබන පියවර. ඒතර වංචනික අවදානම් කළමනාකරණය කියන්නේ ඔපරේෂනල් ලොස් එකක් ෆ්‍රෝඩ් මැනේජ්මන්ට් එකක්. හරි. ඒතර මේකෙන් ඇති වෙන්න පුළුවන් ඔපරේෂනල් ලොස් එකක්. මේකදී ඇති වෙන්න පුළුවන් ඔපරේෂනල් ලොස් එකක්. මේක මාකට් මේ ඔපරේෂනල් රිස්ක් එක. එතකොට ඔපරේෂනල් රිස්ක් එක නිසා ඔපරේෂනල් ලොස් එකක් ඇති වෙනවා. මේක ක්‍රෙඩිට් රිස්ක් එකවත් මාකට් රිස්ක් එකවත් නෙමෙයි. මේක ෆ්‍රෝඩ් රිස්ක් මැනේජ්මන්ට් අභ්‍යන්තරව ඇති වෙන්න පුළුවන් මෙහෙයුම් අවදානම නිසා ඇති වෙන්න පුළුවන් වංචාවල් කළමනාකරණය කරගන්න මොනවද ගන්න ඕන පියවර. පළවෙනිම දේ තමයි වංචනික අවදානම් කළමනාකරන ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න ඕන ආයතන ඇතුළේ මොන වගේ දේවල්ද ඒකෙන් කරන්න. දැන් උදාහරණයක් විදිහට මොනවද ගිණුම් වල ගිණුම් අකාර්ය ගිණුම් බවට ඩෝමන්ට් accounts බවට පැත් වුණාම කරන්න ඕන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න ඕන. ගිණුමක් ඩෝමන්ට් වුණාම සාමාන්‍යයෙන් සේවිංස් account එකක් අවුරුදු දෙකක් තිස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැති වුණාම ගිණුම අකාර්ය ගිණුම බවට පත් වෙනවා නේ. වෙන අවස්ථාවලදී සේවකයන් දන්නේ නැත්නම් මොනවද කරන්න කියලා සේවකයෝ ඕනම වංචාවක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපි මම ඔයගලන්ට කතා කරා ඩෝමන්ට් account එකක් වෙච්ච ගමන් මැන්ඩේට් එක අත්සන් පත්‍රය සිග්නේචර් කාඩ්ස් ඔක්කොම අයින් කරලා ඩුවල් කන්ට්‍රෝල් සේෆ් එකක් ඇතුළේ තියෙන්න ඕන. ඒතර වංචා සහගත පුද්ගලයෙක්ට අර අත්සන අනුකරණය කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒ වගේම යම් මේ ගැටලුවක් වංචාවක් අනාවරණය වෙනකොටම අර විසිල් බ්ලෝවින් කියලා දැන් තියෙනවා මේ ආයතනවල ක්‍රමවේදයක්. ඒක හඳුන්වා දෙන්න ඕන. ඔඩිට් එක නිසි පරිදි සිද්ධ වෙන්න. ඒත් ඔඩිට් එක ගැන මම කතා කරාම කිව්වා ඔඩිට් වර්ග 3ක් නේ. ඔන්ලයින් ඔඩිට් එක. ඔන්ලයින් ඔඩිට් එක කියන්නේ ඒ වෙලේම වවුචරය පද්ධතිගත කරායින් පස්සේ අනිත් පැත්තට අරගෙන කවුරු හරි ඔෆිස් කෙනෙක් ඔඩිට් කරන්න ඕන ගණදුන කරුවකින් ලිව්ව එකක් පද්ධතියේ වැලිඩේට් වෙච්ච එකක්. ඊළඟට ඩේලි ඔඩිට් එක. ඊළඟ අනිත් එක ඉන්ටර්නල් ඔඩිට් එක. ඒතකොට මේ වගේ දේවල් කරන්න ඕන විධිමත්ත මේවෙන් වංචාවල් වෙන්න පුළුවන් ඒවා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් එක ලිමිට්ස් හඳුන්වා දෙන්න. දැන් ණය නිදහස් කිරීමේදී හෝ ණය අනුමත කිරීමේදී ලිමිට්ස් හඳුනා ගන්න. යම් කෙනෙක්ට මෙච්චරයි පුළුවන්. යම් කෙනෙක්ට ඊට වඩා ඉහළ ලෙවල් එකකදී නම් මෙච්චර යනවා. ඒතර withdrawals වලදී ලිමිට්ස් හඳුනා. ඒතර එක ලිමිට්ස් හඳුනා දෙන්න පුළුවන්. ඒකෙන් අපිට අවදානම අවම කරන්න. ඒතර එතෙන්දී සම්බන්ධ කරන නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරනකොට වෙන්න පුළුවන් අවදානම. ඒතර ද්වන්ද්ව පාලනයත් අවදානම අවම කරගන්න තියෙන. ද්වන්ද්ව පාලනයට යටත් කිරීම. අනිවාර්යයෙන්ම එක් නිලධාරියෙක්ට වඩා නිලධාරී සංඛ්‍යාවක් යටතේ අධීක්ෂණය යටතේ තමයි යමක් සිද්ධ වෙන්න ඕන නේ. ඒ වගේම දැන් අර පරිගණක පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් වංචාවල් වළක්ව ගන්න පුළුවන් අපිට මොනවද? වෛරස් ගාඩ්, ෆයර්වෝල්ස් ඒ වගේ දේවල් භාවිතා කරලා. බැංකුවේ ෆ්‍රෝඩ් රිස්ක් මැනේජ්මන්ට් පොලිසි එක යටතේ බැංකුවේ ඩොකියුමන්ට්ස් හැන්ඩල් කරන විදිය, සුරැකුම් හැන්ඩල් කරන විදිය නේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයන් සකස් වෙන්න ඕන. මුල්‍ය ආයතන සංගම සිය ගණන සිදු කිරීමේදී ගණනකරුවන් මුහුණ දෙන අවදානම් මොනවද? ගණනකරුවන් මුහුණ දෙන අවදානම් ඒ කියන්නේ මේ රිස්ක් එක නිසා ඔපරේෂනල් රිස්ක් එක නිසා ගණනකරුවන්ට වෙන්න පුළුවන් දේ තමයි තමන්ගේ තැන්පතු නේද? සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ වංචාසහගත පුද්ගලෙක් මේ ගිණුමේසේ මුදල් අරන් තිබ්බොත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට පරිගණක පද්ධතිය හරහා නවීන තාක්ෂණය හරහා කරන්න පුළුවන් වංචාවල් වලින් right වංචාවල් වලින් තමන්ගේ තැන්පතු එම නැති වෙන්න පුළුවන්. ඊළඟට වැරදි ලෙස පරිගණක පද්ධති ගත කිරීම. පද්ධතියට ගත කිරීම වැරදි විදියට පද්ධතිගත කිරීම නිසා වංචාවල්
මේ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ආයෝජන සම්බන්ධයෙන් වෙළඳපොළ තත්ත්වය වෙනස් වීම නිසා මාකට් රිස්ක් එක නිසා සමහරවිට තමන්ගේ ආයෝජනවල අගය පහළ යෑම වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඊළඟට ට්‍රාන්සැක්ෂන්ස් වල දැන් කොමියුනිකේෂන් ප්‍රශ්න තාක්ෂණික ප්‍රශ්න නිසා ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ නැහැ, ඩිලේ වෙන්න පුළුවන්. ඒතකොට ඩිලේ දැන් යම්කිසි හදිසි ගනුදෙනුවක් කරන ගනුදෙනුකරුවෙකුට දැන් අපි කිව්වේ අර කලින් ප්‍රශ්නයකදී ජල බිල්පත් විදුලි බිල්පත් ගෙවීමේදී වැරදි විදියට පරිගණකගත වෙලා එතකොට වැරදි ගිණුමක් ක්‍රෙඩිට් වෙලා එතන මෙයාගේ ගිණුමට මේ ගිණුමෙන් ගෙවිලා නැති නිසා ලයිට් කපනවා වතුර කපනවා වගේ. ඒ වගේම ඊටාම වැදගත් ගනුදෙනු මේ වෙළඳ ගනුදෙනුවලදී ගෙවීම් පියවීම් වැරදි විදියට සිද්ධ වුණොත් වැරදි ගිණුම් වලට ගියොත් ඊළඟට ප්‍රමාද වුණොත් හරි ප්‍රමාද වුණොත් මොනවා හරි හේතුවක් නිසා දැන් හන්දෑවේ 3ට කට් ඔෆ් ටයිම් එක තියෙනවා නම් ඒ 3ට ඉස්සෙල්ලා කරන්න පුළුවන් විදිහට ගනුදෙනුකරු බාර දෙනවා මොනවා හරි හේතුවක් නිසා තාක්ෂණික හේතුවක් නිසා හෝ වෙනත් පුද්ගල හේතුවක් නිසා කොයි හරි පැත්තක ડોකියුමන්ට් එක දානවා අමතක වෙනවා. එතකොට ඒක ගන්නකොට වෙලාව කට් ඔෆ් ටයිම් එක පැනලා ඉවරයි. ප්‍රායෝගිකව මේ වගේ දේවල් අත්දැකලා තියෙනවා අපි right. ඒතරකට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා ගනුදෙනුකරුට. ඒ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම තමයි පරිගණක තාක්ෂණයේ එහෙම නැත්නම් තාක්ෂණයේ ප්‍රශ්න නිසා එදා දවසේ ඒක කරගන්න බැරි වෙනවා. එහෙම වුණාම පාඩුවක් සිද්ධ වෙනවා. ඔය වගේ දේවල් හරහා පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ගනුදෙනුකාර ප්‍රඥාප්තිය අනුව බැංකු විසින් හඳුන්වා දී ඇති නිමැවුම් සේවාවන් සම්බන්ධ කොන්දේසි හා නියමයන් 4ක් තියෙනවා. ඔව් මොනවද? මේ නිමැවුම් සම්බන්ධ සියලු තොරතුරු නැත්නම් ප්‍රධාන තොරතුරු ලබා ගැනීමට ගනුදෙනුකරුට අයිතිය තියෙනවා. ඒ වගේම අර තොරතුරු සැපීම යටතේ තියෙන දේවල් ටික බලාගත්තා නම් හරි. කොන්දේසි හා නියමයන් සම්බන්ධයෙන් දැන ගැනීමට අයිතිය තියෙනවා. ගනුදෙනුකරුට ස්ටේට්මන්ට් එකක් පාස්පෝර්ටයක් ලබා ගැනීමට අයිතිය තියෙනවා. තවත් අමතර ගාස්තු හෝ වෙනත් දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටියොත් වැඩිමනත් තොරතුරු ලබා ගැනීමට අයිතිය තියෙනවා. අර ගනුදෙනුකාර ප්‍රඥප්තිය ඔයගලන්ට දීලා ඇති. ඒකේ බලන්න තොරතුරු සම්බන්ධයෙන් තියෙන කොටසේ නිමැවුම් වල තොරතුරු ලබා ගන්න තියෙන අයිතිය. ණය තොරතුරු කාර්යාංශයේ භූමිකාව. මේ ණය තොරතුරු කාර්යාංශය තමයි බැංකු පද්ධතිය හරහා ණය ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු සම්බන්ධයෙන් එක ගොනුවකට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදී ගනුදෙනුකරුව හඳුනා ගන්න මුල්‍ය ආයතන වලට ගනුදෙනුකරුගේ ක්‍රෙඩිට් වර්දිනස් එක ණයකරුක බව හඳුනා ගන්න උදව් වෙනවා. ඒ ඉන්ෆෝමේෂන් යාවත් කාල කරනවා. ඉතින් අදාළ සමාජික ආයතන වලට මේ විස්තර ලබා දෙනවා. ඒකෙන් මුල්‍ය පද්ධතියේට සුදුසු නැති ණය ගනුදෙනු කරන සුදුසු නැති පුද්ගලයන් ඉවත් කරනවානේ. ඉවත් කිරීමට මේක උදව් වෙනවා. ක්‍රෙඩිට් රේටින් ණයකරුවන් ට්‍රේඩ් කරනවා. ඒතර එක එක ණයකරුවන් ට්‍රේඩ් කරායින් පස්සේ ඒ ණයකරුගේ ක්‍රෙඩිට් වර්දිනස් එක අපිට බලා ගන්න පුළුවන්. අපිට ඒතර විශ්වාසවන්තභාවයෙන් ණය ගනුදෙනු මේගොල්ලොත් එක්කලා කරන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි ඉතින් ණය තොරතුරු කාර්යාංශයෙන් තියෙන්නේ. දැන් මේ 8 වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් foreign exchange forward contracts, housing loans, import loans, SEFT common electronic fund transfer switch සම්බන්ධයෙන් අපි වරින් වර කතා කරන්නේ. කෙටි ප්‍රශ්න වලට මේ උත්තර ලියන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට තව ප්‍රශ්න පත්‍රයක් බලමු. 2019 මාර්තු 2019 මාර්තු ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මම කියව කොටස් 10ක්. ඒ කොටස් 10 ප්‍රශ්න පහක් MCQ multiple
අනිත් ඒවා කෙටි උත්තර ලියන. දැන් හොඳට මතක තියාගන්න උත්තර ලියනකොට දැන් අර පස්සේ කතා කරපු ප්‍රශ්න වලට උනත් කොටස් හතරකින් යුක්ත වෙච්ච ප්‍රශ්න වල එක කොටසකට වැදගත් තොරතුරු අඩංගු වෙච්ච පිටු භාගයක් හෝ උපරිම පිටුවක් ලිවීම ප්‍රමාණවත්. ගොඩාක් තොරතුරු ලියලා තේරුමක් වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න වෙලා නැති වෙනවා. ප්‍රශ්න පහක් ලියන්න ඕන. ඒ ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. අනිත් ප්‍රශ්න වලට තෝරගෙන ලියන්න පුළුවන්. ප්‍රාග්ධන අරමුදල් දැන් මේ 2019 මාර්තු ප්‍රශ්න පත්‍රය ගත්තොත් ප්‍රාග්ධන අරමුදල් රැස් කිරීමට උපකාර වීම අවශ්‍ය කරන පාර්ශ්වයෙන් ප්‍රාග්ධන අරමුදල් පැවරීම සිදු කරමින් මුල්‍ය අතරමැදි කරනුයේ මින් කවරක්ද? ප්‍රාග්ධන අරමුදල් රැස් කරන්න. right? මෙතන පැහැදිලිවම තියෙනවා මේ නමින්ම තියෙනවා මෙතනනේ කල්බදු මුල්‍ය කරණය කියන්නේ ප්‍රාග්ධන අරමුදල් නෙමෙයි ප්‍රාග්ධන අයිතම. ඒ කියන්නේ කැපිටල් එක ගන්න තමයි මේ තියෙන්නේ. කැපිටල් ප්‍රාග්ධනය එකතු කරන්න තියෙන නිමයව මොකක්ද කියලා අහන්නේ. ඒතර ෆයින් ලීසින් කියන්නේ ස්ථාවර වත්කම් ගන්න තියෙන නිමයව. ව්‍යවසායකත්ව ප්‍රාග්ධන වෙන්චර් කැපිටල් කියන්නේ ප්‍රාග්ධනය එකතු කරන්න තියෙන නිමයව. වණික් බැංකු මර්චන්ට් බැංකින් කියන්නේ වෙන ෆන්ක්ෂන් එකක් තියෙන මර්චන්ට් බැංකර්ස්ලගේ වෙනවා. ඊළඟට හයර් පර්චේස් කියන්නේ ස්ථාවර වත්කම් ගන්න තියෙන වෙනත් නිමයව. මෙතන උත්තරේ වෙන්නේ වෙන්චර් කැපිටල්. පර්සනල් account එකකින් පර්සනල් ෆොරින් කරන්සි account එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද? පර්සනල් ෆොරින් කරන්සි account එකකින් කවුන්ටර් එක කරා කිසිදු මුදල් ප්‍රමාණයක් ආපහු ගන්න බෑ. හරි. ඒතකොට එයාගේ විවිධ අවශ්‍යතා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ඒ අදාළ ගෙවීම් කරනවා. ඔව් කවුන්ටර් එකකින් ගන්න බෑ. delegation of duties වලින් මොනවද එන්නේ? කටයුතු බෙදා හැරීම වගේ ආයතනයේ පිරිවැය ඉහළ යනවද? නෑ. විවිධ කටයුතු විවිධ අයට බෙදා දීම නිසා කාර්යක්ෂම කටයුතු සිද්ධ වෙනවා. හින්දා පිරිවැය ඉහළ යamak වෙන්න බෑ. කාර්ය අවසන් කිරීමේ කාලය දීර්ඝ වෙන්නෙත් නෑ. හේතුව විවිධ කටයුතු විවිධ අය කරන්නේ. ඒකට එක්කෙනෙක් විතරක් ඔක්කොම කරන්න ගියොත් තමයි මේ කාර්යය වැඩ වෙන්නේ. ඒතර එහෙම වෙන්නේ නැහැ. කණ්ඩායම් හැකියාවන් සහ විශේෂඥතාවය හඳුනාගත හැකියම. ඔව්. විවිධ කටයුතු විවිධ කණ්ඩායම් වලට දුන්නාම විවිධ පුද්ගලයන්ට දුන්නාම ඔවුන්ගේ විශේෂඥතාවය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර සමහර අය සමහර දේවල් වලට විශේෂඥයි. ඒතර සමහර අයට කණ්ඩායම් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම delegation of duties කියන එක කණ්ඩායම් හැකියාවන් විශේෂඥතාවය හඳුනා ගන්න ඵලදායීතාව වැඩි වෙන්න හේතු වෙන එකක් වෙනවා. ඩිසෙන්ට්‍රලයිසේෂන් වගේ එකක් තමයි. විමධ්‍යගත කරන වගේ එකක් තමයි. පරිපාලනය වුණත් විමධ්‍යගත කරාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඩිසෙන්ට්‍රලයිසේෂන්. ඩෙලිගේෂන් කියන්නේත් ඒ වගේම තමයි. ඵලදායී තත්ත්වයට කිසිදු වෙනසක් සිදු නොවීම නෙමෙයි ඵලදායී තත්ත්වය වැඩි වෙනවා ඩෙලිගේෂන් වලින්. එහෙමනම් තුන්වෙනි එක තමයි උත්තරේ. ද්‍රවශීලතාව ඉහළ බැංකුවක ආයෝජනය කරන්න පුළුවන් නිමයම මොකක්ද? ද්‍රවශීලතාවය ඉහළ කියන්නේ ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් මේවයින් මොනවද? බැංකුවක ආයෝජනය කළ එක, right? ඉතුරුම් ගිණුම නිවේදනීය ගිණුම කියන්නේ ගොඩක් වෙලාවට දැනුම් දීලා දවස් 7කට පස්සේ තමයි ගන්න පුළුවන්. ස්ථාවර දැනුම්පත් ඒ කාලය තුල. භාණ්ඩාකාර විල්පතත් එකපාරට මුදල් කරන්න බෑ. ඒක කල්පිරීමේ කාලය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩිස්කවුන්ට් කරන්න ඕනේ. ඉතුරුම් ගිණුමකින් ගනුදෙනු කරට ඉක්මනින් මුදල් ගන්න පුළුවන්. ඒතකොට වඩා ද්‍රවශීලතාවයේ ඉහළ එක තමයි සේවිංස් එක. කෝපරේට් කස්ටමර්ස්ලට සමායතන කියලා මෙතනින් අදහස් කරන්නේ කෝපරේට් කස්ටමර්ස්ලට ප්‍රාග්ධන වියදම් සඳහා
ආයෝජනය කළ හැකි ණය නිමයම. බැංකුව පැත්තෙන් ප්‍රාග්ධන වියදම් සඳහා මොන ණයද දෙන්නේ? ඉම්පෝර්ට් ලෝන්ස් දෙන්නේ ප්‍රාග්ධන නෙමෙයි ගොඩක් වෙලාවට කාරක ප්‍රාග්ධන ණය. ඉම්පෝර්ට් කරලා ණය මුදල් හිර වෙලා එතකොට ඒක අලෙවි කරලා තමයි ඉම්පෝර්ට් කරපු භාණ්ඩ අලෙවි කරලා තමයි නැවත මුදල් ගන්න පුළුවන්න්නේ. එතකම් ආයතනයේ කටයුතු පවත්වාගෙන යන්න කාරක ප්‍රාග්ධන විදිහට භාවිත කරන්න පුළුවන්. ඕනනම් මේ ඉම්පෝර්ට් කරපු භාණ්ඩම ඔඩ පණයක් විදිහට නේ මම කතා කරන්නේ. ඔඩ පණ නැහැ. ඔඩ පණයක් විදිහට ඇපේට තියලා ඉම්පෝර්ට් ලෝන් එකක් ගන්න පුළුවන්. කාලීන මුදල් ණය මුදල් කියන්නේ ටර්ම් ලෝන්ස්. අන්න ප්‍රාග්ධන වියදමක් කියන්නේ දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙන ප්‍රාග්ධන අයිතමයක් කියන්නේ දිගු කාලීනව ප්‍රතිලාභ ලැබෙන අයිතමයක්. එතකොට ඒකට එවනම් ගන්න ඕනේ දිගු කාලීනව ගෙවන්න පුළුවන් ණය මුදලක්. එහෙනම් මේකෙදි අනිවාර්යයෙන්ම ටර්ම් ලෝන් තමයි. දෛරා කියන්නේ කෙටි කාලීනයි, වාණිජ්‍ය පත්‍ර කියන්නේ කෙටි කාලීනයි. බැංකුවක ගනුදෙනුකරු හඳුනාගන්නේ කෙසේද? ඔව්. ගිණුමක් පවත්වාගෙන යන ඕනම පුද්ගලයෙක් බැංකුවක ගනුදෙනුකරුවෙක් වෙනවා. ඉන්වර්ට් ඉන්වෙස්ට්මන්ට් account අරමුදල් ප්‍රේෂණය කළ හැකි ක්‍රම දෙකක්. ඉන්වර්ට් ඉන්වෙස්ට්මන්ට් account එක කරපුවම ගනුදෙනුකරුට පිටරටකින් ලැබෙන මුදල් ඒ වගේම ඉන්වර්ට් ඉන්වෙස්ට්මන්ට් account එකක් කරා sales proceed property investment මොනවා හරි property එක ඉන්වෙස්ට් කරපු එකක් විකුණලා foreign currency වලින් මුදල් ලැබෙනවා නම් ඒක මේකට ගන්න පුළුවන්. personal foreign currency account එකකින් transfer කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා මේ ඉන්වර්ට් ඉන්වෙස්ට්මන්ට් account එකට මුදල් ලැබෙන්න. loan account වාරික ගෙවීම් අදනම් මත නේ යම් කිසි නිශ්චිත කාලයකට ලබාගත් නිශ්චිත ණය මුදල් ප්‍රමාණයක් යම් කොන්දේසිවලට යටත් වෙලා ඒක තමයි ලෝන් account එකක් කියන්නේ. නායකත්ව ශෛලීන් දෙකක්. මේක ඉතින් පොඩ්ඩක් මේකෙන් පිටපැනපු ප්‍රශ්නයක් වගේ තමයි පේන්නේ මේ leadership styles. අපිට ඉතින් ඕනනම් මේක සඳහන් කරන්න පුළුවන් ඔයගොල්ලෝ දැනට දන්න මැනේජ්මන්ට් වල දන්න නායකත්ව ශෛලීන් right action centered leadership style කියලා ජෝන් ඇඩයසින් ඉදිරිපත් කරපු ලීඩර්ෂිප් ස්ටයිල් එකක් තියෙනවා. මේක ඇත්තටම අපි කතා කරපු දේවල් තුල අඩංගු නොවන පොඩ්ඩක් පිටපැනපු ප්‍රශ්නයක් විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. action centered leadership style, එතකොට authoritative leadership style, democratic leadership style ඔයගොල්ලෝ අර කලින් ඉගෙනගත්තු දේවල්. ඊළඟට මුල්‍ය ව්‍යාජ විකිණීම ෆයිනෑන්ෂියල් මිස්සෙලින් හෑන්ඩ් අවුට් එකක් ඇති බලන්න මොකද ෆයිනෑන්ෂියල් මිස්සෙලින් කියන්නේ ගනුදෙනුකරුට අවශ්‍ය නොවන මුල්‍ය උපකරණයක් ගනුදෙනුකරු වෙත බලහත්කාරයෙන් හෝ ගනුදෙනුකරු නොමග යැවීම මගින් තුලින් ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම තුලින් සිදු කරන අලෙවියක් තමයි ෆයිනෑන්ෂියල් මිස්සෙලින් එකක් විදිහට අපි හඳුන්වන්නේ. මෙන්න මේ අර එක එක සිද්ධීන් හතරක් වෙච්ච ඉතුරුම් ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙනවා LPB මහත්තයාගේ ATM කාඩ් පතකින් තියෙන එක. එයා ATM එකෙන් කරපු නැති ගනුදෙනු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේක ඇත්තටම මේ හැකින් එකක් වෙන්න පුළුවන් නේ. ගනුදෙනුකරුගේ ගිණුම හැක් කරලා මුදල් අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිම් ATM කාඩ් එක භාවිතා කරද්දී යම්කිසි විද්‍යුත් උපකරණ සවි කළා ඒ තොරතුරු අරගෙන ඊට පස්සේ ATM කාඩ් එකක් හදලා අරගෙන තියනවා වෙන්න පුළුවන්. දැන් මේකෙදි පළවෙනි දේ කරන්න ඕන මේ ගනුදෙනුකරු ATM කාඩ් පත විදේශ ගනුදෙනු සඳහා භාවිතා කරාද කියන එක පිළිබඳව දැනගන්න ඕන.
ඒකෙදි ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ ඉන්ටර්නැෂනල් කාඩ් නිසා විදේශයකදී භාවිතා කරොත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී පළවෙනි දේ තමයි මේ ATM කාඩ් එක නවත්තන්න ඕන. බ්ලොක් කරන්න ඕන. ඊට පස්සේ මේකේ බැංකුවට බැංකුව සම්බන්ධ ගැටලුවක් නිසා වෙලා තියෙනවා නම් අපායවල ප්‍රශ්න හෝ එන මොනාරිලා තියෙනවා. ඉතින් බැංකුවට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ මේ ATM කාඩ් පත සම්බන්ධයෙන් පරිගණක වංචාවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයක පැමිණිලි කිරීම, right? ඒ වගේම මේක අහන්න ඕන LPB මාත්‍යකින් බැරි වෙලාවත් පාස්වර්ඩ් එකත් එක්කලා වෙන කාටවත් භාවිතා කරන්න දුන්නද කියන එක. අනිත් එක තමයි අපිට ගන්න පුළුවන් පියවර ATM කාඩ් පත භාවිතා කරන සෑම අවස්ථාවකදීම එයාගේ ජංගම දුරකථනයට SMS alert එකක් එන විදිහට මේක සකස් කරන්න පුළුවන්. මොකද එහෙම සඳහනක් මේකේ නැති නිසා ගනුදෙනුකරු අයිතිකරු දන්නේ නැහැ මේකේ මොනවද වෙන්නේ කියලා. ඒතකොට අයිතිකරු පළවෙනිම ගනුදෙනුව සිදු වෙන වෙලාවේදී Taman අතේ කාඩ් පත නැති වෙලා මොකද එයා ෂුවර් එකටම එයා අතින් කාඩ් පත නැති වෙලා නැත්නම් අස්ථානගත වෙලා කොයි හරි එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී යාට වහාම මේක නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕන ගනුදෙනු කරන එක වළක්වා ගන්න. ඒ වගේ උපදෙස් ලබා දෙන්න. ස්ථාවර තැන්පත TKS මහතා මහත්මියටවත් බද්ධ ස්ථාවර තැන්පතුවක් ආපසු ගන්න වෙලා TKS මහත්මිය ලංකාවේ නැහැ. දරුවගේ පාසල් ගාස්තු ගෙවීමට අත්‍යවශ්‍ය කාරණාවක්. කඩිනමේ මුදල් අවශ්‍යයි. මැන්ඩේට් පත්‍රයේ මේ උපදෙස් පැහැදිලි නැහැ. දැන් මොකද කරන්න කියලා අහනවා. බද්ධ ගිණුමකින් මුදල් අපසු ගන්න පුළුවන් දෙදෙනාගෙන් කෙනෙක්ට හෝ දෙදෙනාටම. ඒතර ඒක මැන්ඩේට් එකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙන්න ඕන. එතකොට මැන්ඩේට් එක එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ අභිනියෝගය උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒකට පටහැනි විදියට මුදල් ගෙවුවොත්. ඉතින් දැන් මෙතන අපැහැදිලි කොහොමද මුදල් ගෙවන්නේ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම TKS මහත්මියගේ නිර්දේශය අවසරය අවශ්‍ය වෙනවා මේ මුදල් ගෙවන්න. පැහැදිලි නැති නිසා. එකක් කරන්න පුළුවන් TKS මහත්මිය සම්බන්ධ කරගෙන එයාගෙන් ෆැක්ස් මාර්ගයෙන් ලිපියක් ෆැක්ස් කරගන්න පුළුවන් ශාඛාවට එයාගේ කැමැත්ත අකමැත්ත විමසලා. එහෙම නැත්නම් අපිට පුළුවන් දැන් TKS මහත්මයා යම්කිසි කාලයක් තිස්සේ බැංකුවේ ගනුදෙනුකරුවෙක් නම් ඔහුට කෙටි කාලේන මේ නාමුදලක් ලබා දෙන්න පුළුවන්. ඒ පර්සනල් ලෝන් එකක්. ඕනනම් අපිට මේක මේ අපේට තියන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් TKS මහත්මියට දැනුම් දීලා එයාගේ කන්සෙන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා මේ කරන්න පුළුවන්. VPB මහත්මියට ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් 5000ක් ලැබිලා තියෙනවා. ඒ රයිට්. එතන මේක අනිවාර්යයෙන්ම මොනි ලෝන්ඩරින් වලට අයිති වෙන්න පුළුවන් කාරණාවක් වෙන්න පුළුවන්. රයිට්. කොහොයත් දන්නේ නැති තුන්වෙනි පාර්ශවයකින් මුදල් ලැබිලා. පළවෙනි දේ තමයි එයාගෙන් දැනගන්න ඕන මෙයාට මේ විදිහේ මුදල් ලැබීම් තියෙනවද මොනවා හරි බිස්නස් ට්‍රාන්සැක්ෂන් එකක් හෝ වෙන මොනවා හරි දෙයක් නිසා මුදල් ලැබෙන. ඒ කියන්නේ මුදල් රෙමිට් කරපු එක්කෙනා ජෙනුයින් පාර්ටි එකක්ද කියන එක හඳුනා ගන්න ඕන. ඒ අනුව තමයි අපිට සිද්ධ වෙන්නේ මේක ගිණුමට බැර කරන්න ඉස්සෙල්ලා. එතකොට ඒ පාර්ශවයේ විස්තර සියල්ල ඇතුළත් කරගෙන තමයි ක්‍රෙඩිට් කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට ක්‍රෙඩිට් කරන්න බෑ. හේතුව මේක මනි ලොන්ඩරින් වලට බැංකුව වෙන්න පුළුවන් අවස්ථාවක්. අධිකරණ නියෝගයක් සමග බැංකුවට ඇවිල්ලා තියෙනවා මියගිය TKS මහතාට ඇතු තැන්පතුවක් ගන්න NDS මහත්මිය. මැන්ඩේට් පත්‍රය පරීක්ෂා කරාම ස්ථිර තැන්පතු විවෘත කරනකොට සිය පුත්‍රයා වන DKS මහත්මිය HNS නොමිනේට් කරලා තියෙනවා. දැන් නොමිනේෂන් එකක් කරලා තියෙන එක වෙලාවකදී
අධිකරණ නියෝගයට වඩා බලවත් වෙනවා නොමිනේෂන් එක. මොකද අධිකරණ නියෝගයක් දෙන්නේ පුද්ගලයා මැරුණාට පස්සේ. දැන් බැරි වෙලාවත් අන්තිම කැමති පත්‍රයක් තිබ්බොත් අධිකරණ නියෝගයට වඩා අන්තිම කැමති පත්‍රය බලවත්. හේතුව අන්තිම කැමති පත්‍රය හෝ නාමකරණය සිද්ධ කරන්නේ අර අදාළ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුගේ කැමැත්ත පරිදි. එතකොට ඒක අධිකරණයට යන්නේ යම්කිසි දෙයක් ජීවත් වෙච්ච පුද්ගලයා මැරුණයින් පස්සේ ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කරලා නැති අවස්ථාව. ඒ කියන්නේ අන්තිම කැමැති පත්‍රයක් ලියලා නැති අවස්ථාව. ඒ වගේ අවස්ථාවකදී විතරයි අධිකරණ නියෝගය බලවත් වෙන්නේ. එහෙම නැතිව ලාස්ට් විල් එකක් එහෙම අන්තිම කැමැති පත්‍රයක් නාමකරණයක් තිබිච්ච අවස්ථාවලදී ඒවා තමයි වඩා බලවත් වෙන්නේ. නාමනේ වඩා බලවත්. ඒකට අනිවාර්යයෙන්ම NDS මහත්මයාට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න ඕන. පැහැදිලි කරලා දීලා ඒක HNS කියන එයාගේ පුතා වෙනුවෙන් ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමට බැර කරන්න ඕන අර මුදල. HNS කියන එක්කෙනා බාල වයස්කාරයෙක් නම් DK NDS මහත්මියව ගන්න පුළුවන් භාරකාරයෙක් විදියට. එයා වයස සම්පූර්ණ කෙනෙක් නම් ඒ මාශ්‍යතාවයක් වෙන්නේ නැහැ. තුන බැංකු සේවා කර්මාන්තයක නිරතව සිටින හේන් මානව සම්පත් කලාවන් කියන සේවකයන් සංවර්ධනය කිරීමේ ක්‍රම 3. ඇත්තට මෙතන අහන්නේ අපිට පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වුණාට මේ employee training and development එකක් තමයි මේ අහන්නේ. ඒකෙදි training කියන එකක්, coaching කියන එකක්, අනිත් එක mentoring. ඔය තුන තමයි මේ අදහස් කරන්නේ මේ ප්‍රශ්නයේ උත්තර විදියට. දැන් සේවකයන්ව සංවර්ධනය කරන්න පුළුවන්, ඩෙවලොප් කරන්න පුළුවන් ට්‍රේනින් මම අර කතා කරන්නේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකේදී ට්‍රේනින් කියන එක. ඒකට ඒකෙදි ගොඩක් වෙලාවට අපි දැනුම සහ හැකියාවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැනුම ට්‍රේනින් එකේදී. එතකොට මෙන්ටරින් එකේදී එහෙම නැත්නම් කෝචින් එකේදී ගොඩක් වෙලාවට හැකියාවන් සහ අනිකුත් මානසික කරුණු සම්බන්ධයෙන් වැඩිපුර කෝචින් වලදී දැන් ටීම්ස් වල මේ ක්‍රිකට් ටීම් වල එහෙම කෝච් කරනවානේ. ඒ කෝචින් දී වෙන්නේ අර වෙනත් කරුණු දැනුමට අමතරව වෙනත් කරුණු මානසික හැකියාවන් කණ්ඩායම් හැගීම මේ වගේ දේවල් දියුණු කරගන්න අවශ්‍යතාවල් දෙනවා. මෙන්ටරින් කියන්නේ වඩා කිට්ටුවෙන්ම තනියම වගේ පුද්ගලයන්ව සංවර්ධනයට පත් කිරීම. මේ තුන තමයි අහන්නේ. මානව සම්පත කෙරෙහි ආයෝජනය කිරීම. එතකොට මම දිගින් දිගටම කතා කරා මානව සම්පත වැදගත්ම සම්පත. කොස්ට් එකෙන් වැඩි කොටසක් එන්නේ මානව සම්පතට. ඒ වගේම තමයි මානව සම්පත කියන්නේ සංවිධානය වෙන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. ඒ වගේ තමයි සේවා සපයන ආයතන විදිහට බැංකුවල සේවාවේ ගුණාත්මක භාවය මානව සම්පත මත තමයි රැඳෙන්නේ. මොකද ඩෙලිවරි පොයින්ට් එකේදී තමයි ගුණාත්මක භාවය කියන එක ගණන්දන කරු හඳුනාගන්නේ. එමනම් මානව සම්පත කෙරෙහි ආයෝජනය කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ ට්‍රේනින් ඒව වැඩි කරන එක, සුබ සාධනය, වැටුප් මේ සම්බන්ධයෙන් කරන ආයෝජන සියල්ල වැඩි වෙන එක ආයතනයේ වාසියට හේතු. මේ දෙක තමයි ටික තමයි ලියන්නේ. විනය කාරණ පටිපාටිය අපි කතා කරා ඩිසිප්ලිනරි ප්‍රොසීඩියර්ස් ගැන. right? මෙතෙන්දී අහන්නේ මොනවාද කරන්න ඕන විනය කාරණ පටිපාටිය. ඉතින් පළවෙනි එක තමයි වරද හඳුනා ගැනීම PIR එකක් කරලානේ. preliminary investigation report එකක් මගින් වරද හඳුනා ගැනීම. ඊළඟට චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම, ඒ සඳහා පිළිතුරු ලබා ගැනීම, ලඝු පරීක්ෂණයකින් දඬුවම් පැමිණවීම. එයා පිළිගන්නව නම් වරද පිළිගන්නේ නැත්නම් විධිමත් පරීක්ෂණයක් කරා අදාළ දඬුවම් ලබා දීම. කණ්ඩායමක ගති ලක්ෂණ. මෙන්න මේ කණ්ඩායමක ගති ලක්ෂණ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය මම ලබන සතියේ සාකච්ඡා කරන්න ඉන්නේ. අපි අනුව බලමු මේක. මාකටිං ටූල්ස්.
ස්ථානයේ people equipment සංවේදන ක්‍රම. එතකොට වේගවත්ම මුල්‍ය සේවා සම්පාදන මාර්ගයක් වීමේ ව්‍යාපෘතියක් ඔබ එකතර මේකෙදී මේ ක්‍රමෝපාය භාවිතා කරන්න. දැන් ප්‍රේස් එක කොහොමද මාකටිං ටූල් එකක් විදිහට භාවිතා කරන්නේ මුල්‍ය සේවා දියුණු කරන්න. එතකොට ප්‍රේස් එක කියන එක අද වෙනකොට කන්වෙන්ෂනල් බැංකින් වල ඉඳලා විද්‍යුත් ක්‍රම වලට පරිවර්තනය වෙලා තියෙනවානේ. ATM machine, kiosk යන්ත්‍ර, mobile apps, doorstep banking, ඒ කියන්නේ මේ මොනවද palm top banking නරා අන්න ඒ වගේ ටූල්ස් විදියට මේක ප්ලේස් එක භාවිතා කරන්න පුළුවන්. පුද්ගලයන් people පුද්ගලයන් අපිට ගුණාත්මක සේවාවක් ලබා දෙන පුද්ගලයන් වෙන්න ඕන. ඒතර ඒගොල්ලන්ව එනම් පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ හැකියාවන් අපි මොනවද වැඩි කරන්න ඕනේ ඒගොල්ලන්ගේ කැපැසිටි එකක් අනිත් පැත්තෙන් මොටිවේෂන් එකක්. එතකොට සේවකයන් බඳවා ගැනීමේදී ඒ වගේම අපිට සුදුසුම පුද්ගලයන් බඳවා ගන්න ඕන. රයිට්? සේවකයන් ඊළඟට අභිප්‍රේරණය කරන්න සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ හැකියාවන් වැඩි කරන ට්‍රේනින් ඩෙවලොප්මන්ට් කෝචින් මෙන්ටරින් මේ වගේ දේවල් වැඩි කරන්න ඕන. ඒකට සේවකයන් බලාත්මක කරන්න ඕන. ඊළඟට සේවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නෝම්ස් සකස් කරලා ඒවා ඒගොල්ලන්ට ලබා දෙන්න. උපකරණ. ඒතර උපකරණ විදියට අපිට භාවිතා කරන්න පුළුවන් අද ATM යන්ත්‍ර ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තමයි කතා කරන්න වෙන්නේ. නවීනතම පරිගණක ඒ වගේම සංවේදන ක්‍රම උපකරණ විදියට අපිට භාවිතා කරන්න පුළුවන් වැඩි කරන්න. මොනවද වැඩි කරන්නේ? වේගවත් මුල්‍ය සේවා සම්පාදන ව්‍යාපෘතියක්. සංවේදන ක්‍රම advertising, public relations, right, social media, personal selling, sponsorships ඔයගේ අර සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රම සහ අලුත් ක්‍රම social media වගේ ඒවා අලුත් ක්‍රම billboards ඒ වගේ දේවල් තමයි අහන්නේ උත්තරේ විදිහට. මේ අහන්නේ කස්ටමර් චාර්ටර් එක සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු කඩඳුනකරන්ගේ නියෝජිතයන් මගින් සම්පාදනය කළ හැකි නිමැවුම් සේවාවන්. නියෝජිතයෝ හරහා අපිට හැම එකක්ම දෙන්න බෑ. බැංකින් ඒජන්ට්ස්ලා හරහා අපිට කරන්න පුළුවන් බොහොම සීමා සහිත දේවල් සංඛ්‍යාවක් විතරයි. මොන වගේ දේවල්ද? ණය එකතු කිරීම, ක්‍රෙඩිට් කාඩ් පත් ලබා දීම නේ, utility bill payments බාර ගැනීම, account balance request, inward remittances බෙදා හැරීම අන්න වගේ කුඩා දේවල් ප්‍රමාණයක් මම හිතන්නේ ඔයගලන්ට කස්ටමර් chart එකේ පැහැදිලිව මේ ටික තියෙනවා බලා ගන්න පුළුවන්. නියෝජිතයන් පත් කිරීමේදී ගණන්දනකරුන්ගේ සුරක්ෂිතතාවය සඳහා බලපත්‍රලාභී බැංකුව විසින් ගත යුතු පියවර. එතකොට ගණන්දනකරුවන්ගේ රහස්‍යතාවය පිළිබඳව මේ තුන්වෙනි මේ නියෝජිතයන්ට හෙළි කරන්න බෑනේ. බැංකුවෙන් පිටත මේ ගිවිසුම් අත්සන් කරන ඒවා මේවා කරන්න බෑ. ඒ වගේම මෙවැනි නියෝජිතයන්ගේ ලයිස්තුවක් ගණන්දනකරුවන්ට දැනුම්වත් කරන්න ඕන මේ වගේ අය විතරයි කියලා භාවිතා කරන්නේ. ගණන්දනකරුවන්ගේ දත්ත කෝ බැංකින් සිස්ටම් එකේ පද්ධති ගත කරන්න ඉස්සෙල්ලා මේ නියෝජිතයන් විසින් කරපු දේවල් වල නිවැරදිතාවය පිළිබඳ සලකා බලන්න ඕන. බැංකුව තුල මේ නියෝජිතයන් පත් කරලා තියෙනවා. නියෝජිතයන්ගේ නම් ලිපින ඒ වගේ දේවල් ඩිස්ප්ලේ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට කරන්න පුළුවන් බැංකින් බිස්නස් මොනවද කියන එක සම්බන්ධයෙන් ඒ වගේම නියෝජිතයන් සම්බන්ධයෙන් පැමිණිලි තියෙනවා නම් ඒවා බාර ගන්න ඕන.
නියෝජිතයන් විසින් උපයෝගී කරගත යුතු පියවර මොනවාද කියලා අහනවා. ඒගොල්ලන්ට කරන්න බැරි දේවල් හැරස් කරන්න බෑ, අයුතු බලපෑම් කරන්න බෑ, තුන්වෙනි පාර්ශ්වයට මේ තොරතුරු එලි කරන්න බෑ. ඊළඟට වැරදි තොරතුරු ගණන්දුකරුවන් වෙත ලබා දෙන්න බෑ. බැංකුවෙන් පිටත කිසිම ඩොකියුමන්ට් එකක් අත්සන් කරන්න බෑ. ඒ වගේ දේවල්. නියෝජ්‍යත් විධිවිධානයට අනුව පැමිණිලි පිළිබඳ අදාළ පියවරන් සහ සහනයන්ත. පැමිණිලි කළමනාකරණය තමයි මේකෙදි තියෙන්නේ. එතන නියෝජිතයෝ හෝ ඕනම කෙනෙක් සම්බන්ධයෙන් පැමිණිලි කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක. පැමිණිලි බාර ගන්න ඕන, පැමිණිලි සඳහා අවශ්‍ය විධිවිධාන බාර ගැනීමට පැමිණිලි යෝජනා සහ පැමිණිලි පෙට්ටියක් හෝ විවෘත දොරටු ප්‍රතිපත්තිය මගින් වූ පැමිණිලි. එතකොට පැමිණිලි සම්බන්ධයෙන් උනන්දු කරන්න ඕන, ගනුදෙනුකරුවන් දැනුම්පත් කරන්න ඕන පැමිණිලි සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා කියලා. අනිත් එක තමයි ඒ සඳහා වෙනම ඩෙඩිකේටඩ් ටෙලිෆෝන් ලයින් එකක්, ඒ වගේ දේවල් වෙන් කරලා තියෙන්න ඕන. ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නියෝජිතයන් වැරදි ක්‍රියාමාර්ග අරන් තියෙනවා, වහාම නියෝජිතත්වය අයින් කිරීමනේ. ඒ වගේ දේවල් කරලා මේ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න ඕන. හරි. right. එහෙනම් අදට අපි නවත්තමු. ලබන සතියේ මේක අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එදාට කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අතික් සියලු දෙනාටම සුබ දවසක්.